දැන් සූත්‍රය දැන් අපි සාකච්ඡා කරේ පටිච්ච සමුප්පාද ඒ ධර්ම කාරණා එකිනෙකට සම්බන්ධ වෙන හැටි ප්‍රත්‍ය ටික. බුදු පියාණන් වහන්සේ මෙතෙන්ට එනකම් මේ විදිහට සාරාංශ කරලා එතනින් එහාට අර එක එක කොටස අරන් හිතන්න ක්‍රමයක් දේශනා කරලා තියෙනවා. අපි සිතුවිලි මෙහෙවන්න ඕනේ මේ ක්‍රමය පොඩ්ඩක් දැන් සාකච්ඡා කරමු. ඒකෙදි පෙන්නනවා මෙන්න මෙහෙම. අර කලින් කිව්වනේ ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණය සිද්ධ වෙයි කියලා. ආනන්ද කලින් ඒ ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණය වෙයි කියලා කරුණ මෙන්න මේ පරියායෙන් මනානුවණින් දැනගන්න ඕනේ කියලා. කියන්නේ යම් ක්‍රමයක් හිතන ක්‍රමයක් කියලා දෙනවා. මොකක්ද ඒ ක්‍රමය? මෙන්න මෙහෙම හිතන්න කියනවා. කිසිම විදිහකින් කිසිම අයුරකින් කිසිම තැනක කවර ආකාරයෙන්වත් උපතක් නොවුනනම්. එතකොට අර අපි කලින් භාවනාවේදී උපත් ගොඩාක් යන හිතුවනේ. මෙහෙම උපදිනවා සත්‍යෝ තිරිසන් විදියට, බ්‍රහ්ම විදියට, දෙවි විදියට, මනුෂ්‍ය විදියට. ඒතර මෙතන පෙන්නනවා විශේෂ වචන වර්ගයක් පාවිච්චි කරනවා. එතන සබ්බේන සබ්බං සබ්බ සබ්බතා සබ්බං කස්සවි කියලා වගේ වචන පාවිච්චි වෙනවා. ඒ කියන්නේ කිසිම විදිහකින් කියන අර්ථය මොනම ආකාරයකින්වත් උපතක් සිද්ධ නොවුනානම් කියලා ඒක තව විස්තර කරනවා දෙවියන්ගේ දෙවි බව. කියන්නේ දෙවි බව සහිතව උපතක්. ගද්දබ්බයන්ගේ ගද්දබ්බ බව සහිත උපතක්. යක්ෂයන්ගේ යක්ෂ බව සහිත උපතක්. භූතයන්ගේ භූත ස්වභාවය සහිත උපතක්. මිනිස්යන්ගේ මනුෂ්‍ය ස්වභාවය සහිත උපතක්. සිව්පාවන්ගේ සිව්පා භාවය සහිත, පක්ෂීන්ගේ පක්ෂිතාවය සහිත, සර්පයන්ගේ සර්ප භාවය ආදී කියලා උදාහරණ උපත් කීපයක් කොහොම විදිහට පෙන්නලා එවැනි උපත් මොනම විදිහකටවත් සිද්ධ නොවුනනම් ඒ සත්ව භාවය සහිතව කිසිම ඉපදීමක් සිද්ධ නොවී නම් ඒක ටිකක් හිතා ගන්න අමාරු එකක් නේද? ඉපදීම අච්චර ගොඩක් තියෙනවා වගේම තමයි එකම ඉපදීමක්වත් නැහැ කියලා හිතනවා. නැතිනම් කියලා හිතන්න කියනවා. කිසිම ඉපදීමක් නැතිනම් සර්ව ප්‍රකාරයෙන්ම ඉපදීම නැති ජාති නිරෝධය සිදුවීමෙන් මොනම විදියකින්වත් ඉපදෙන්නේ නැති ජාති නිරෝධය. ඒ කියන්නේ ජාතිය යලි හට නොගැනීම. එහෙම සිදුවීමෙන් ජරා මරණ පැන වෙනවද කියලා ප්‍රශ්නයක් අහනවා. මොනම විදියකටවත් ආයේ උපදින්නේ නැත්නම් එතන ජරා මරණ පැන වෙනවද කියලා හිතන්න කියලා අපිට කියනවා. හිතන ක්‍රමයක්. එතකොට අපි හිතලා බලනවා. ඉතින් ආනන්ද හැමදෙරත් ඒ වෙලාවේ හිතලා බැලුවා. අපි දැන් හිතලා බලමු අපි ප්‍රමාදයි. ආනන්ද හැමදෙර ඒ වෙලෙම හිතලා උත්තරයක් දෙනවා. අපි දැන් හිතලා අපි උත්තරයක් දෙමු. දැන් පස්සේ වුණත් කමක් නැහැ නේද? උත්තරයක් එනව නේද? මොනම විදියකටවත් උපදුන්නේ නැත්නම් අපි මොනම සත්ත්ව විදිය, පක්ෂි විදියට මොන විදියකටවත් ඉපදුන්නේ නැත්නම් ජරාවක් මරණයක් වෙන්න විදියක් ස්ථිරවම නැහැ කියලා. ඔව් ස්ථිරවම නිරෝධයි කියලා. අන්න එහෙම ඔප්පු වෙන විදියට හිතන්න. හිතන ක්‍රමේ අපි අල්ල ගන්න ඕනේ මේ සූත්‍රේ. ඉතින් ආනන්ද හැමදෙරත් මේ විදියටම හිතලා ඒ වෙලේ පිළිතුර දෙනවා. නැත ස්වාමීන් වහන්සේ. සාරාංශ කරන බුදුහාමුදුරුවෝ ආනන්ද ඒ නිසා ජරා මරණ නැතිවීමට ඒකමයි හේතුව. මොකද්ද? උපතමයි. ජරා මරණ ඇතිවීමට එයම හේතු වෙයි, එයම මුල් කාරණය වෙයි, එයම සමුදය වෙයි, එයම ප්‍රත්‍ය වෙයි කියලා වචන හතරක් දේශනා වෙනවා. එතන බලන්න මේ වචන හතර. ඒක මොකේදද? ජාතිය. ජාතියමයි හේතුව, ජාතියමයි මුල් කාරණය, ජාතියමයි සමුදය, ජාතියමයි ප්‍රත්‍ය. කොමකටද? ජරා මරණ. ජරා මරණ. එතකොට මේ වචන හතරෙන් පේනවා කොච්චර ස්ථිරව ඒක සම්මා සම්බුදු නුවණින් දැකලා ස්ථිරවම ප්‍රකාශ කරනවාද කියන්නේ. අපිත් ඒ විදිහට හිතන්න කියලා තමයි එතන අවවාද කරලා තියෙන්නේ. ඒකේ සාකච්ඡා කළ යුතු දෙයක් මතුවෙනවානේ. ඒ හිතන්න කියන ක්‍රමවේදය තමයි අපි අල්ලගන්නේ. දැන් ඉන්න ගමන් අපි භාවනා කරනකොට ඔය වගේ භාවනාවේ ඉන්න ගමන් අර නීවරණ අඩු වෙච්ච වෙලාවක
ඔම හිතලා බලන්න ඕනේ. කිසිම උපතක් කිසිම විදිහක් එහෙම නැති වුණොත් එතකොට අර ජරා මරණ කියන ඒවා එන්න විදිහක් නැහැ නේද? ඒකම නැවත නැවත භාවනාවේ යෙදෙමින් කල්පනා කරන්න. හොඳයි. ඊළඟ එකට යමු. ආනන්ද භව ප්‍රත්‍යයෙන් ජාතිය වේය කියලා කලින් කිව්වා. ඒ කරුණ මෙන්න මේ පරයයන්. ඒ කියන්නේ මේ ක්‍රමයෙන් මනා නුවණින් දැනගන්න ඕනේ. කියලා ඔන්න අර ක්‍රමෙම ආයෙ පෙන්නනවා මෙහෙම. ආනන්ද කිසිම ලෙසකින් කිසිම අයුරකින් කිසිම තැනක කවර ආකාරයෙන්වත් භවයක් නොවී නම් ඒ කියන්නේ කාම භවයක් හරි රූප භවයක් හරි අරූප භවයක් හරි නොවනනම් ඒ කියන්නේ සර්ව ප්‍රකාරයෙන්ම භවය නැති වෙලා භව නිරෝධය සිදු වෙලා එහෙම වුණොත් එහෙම ආය જાතියක් ආය උපතක් පැන වෙයිද කියලා හිතන්න කියනවා අපිට. එතකොට එතනක් පේනවා අර විදිහේ දැන් කර්ම සකස් වීම කියලානේ අපි අරගත්තේ. එතකොට කිසිම ආකාරයකින් කිසිම ක්‍රමයකින් කර්ම සකස් වීමක් සිද්ධ නොවෙනවා නම් උපත්ති කර්මයක් එන්නේ නැහැනේ සකස් වෙන්නේ නැහැනේ. එතකොට જાතිය නැති වෙනවා. ඒකයි එතන ගන්නවා. ඒතර කිසිම ආකාරයකින් කිසිම විදියකින් කර්මය සකස් නොවෙන්නේ කාටද? රහතන් වහන්සේ කෙනෙකුට තමයි. එතකොට එතන පේනවා ඒක තමයි භව නිරෝධය කරා කියලා ඒගොල්ලෝ කියන්නේ. භව නිරෝධය කරපුවාට කිසිම ආකාරයකින් කිසිම අයුරකින් කර්මයක් සකස් වෙන්නේ නැහැ. ඒකයි අපි කිව්වේ මෛත්‍රී භාවනාව කරා කියලාත් ඒගොල්ලන්ට පිනක් සිද්ධ වෙන්නේ නැහැ. කර්මයක් සකස් වෙන්නේ නැහැ. එවැනි කර්ම සකස් වීම සියල්ල අවසන් කරන ලදී කියලා තමයි ඒගොල්ලෝ උදාන වාක්‍යයක් ප්‍රකාශ කරන්නේ. අරහත්ත්වයට ලැබුවා. ආනන්ද එබැවින් ಜಾති ඇතිවීමට එයම හේතු වෙනවා. එයම මුල් කාරණය වෙනවා. එයම සමුදය තමයි. එයම තමයි ප්‍රත්‍යය. මොකද්ද? භවය. භවයමයි ප්‍රත්‍යය, භවයමයි සමුදය, භවයමයි නිදානය. ඒ නිදානය කියන්නේ මුල් කාරණය කියන එක. ඒ නිසා තමයි මහා නිදාන සූත්‍රය කියලා සූත්‍රයට නම දීලා තියෙන්නේ. ඊළඟ කාරණයට යන ආනන්ද උපාදාන ප්‍රත්‍යයෙන් භවය වේ කියලා කලින් කිව්ව කාරණය මෙන්න මේ විදිහට හිතලා මේ පරයයන් මනානුවණින් දැනගන්න ඕනේ කියලා අවවාද කරලා පෙන්නනවා. ආනන්ද කිසි ලෙසකින් කිසිම අයුරකින් කිසිම තැනක කවර ආකාරයෙන්වත් උපාදානයක් නොවුණා නම් ඒ කියන්නේ ඒකම තව විස්තර කරනවා. කාම උපාදානයක් හරි කාම උපාදාන කියන්නේ මොනවද? ඒ කියන්නේ වර්ණ ශබ්ද ගන්ධ රස පහස කියන ඒ කාම ලෝකෙට උදන කාම ගුණයන්ට හිත කැමති වෙලා උපාදාන වෙලා නේද? එහෙම එකක් කිසිම විදිහකට උනේ නැත්නම් දිට්ඨි උපාදානයක්. දිට්ඨි කියලා කියන්නේ දකින විදිය, දැක්ම. ඔව්. තමන් ලෝකේ දකින විදිහ තමන් ඒ දකින විදිහට තමන්ම ආදරය කරේ නැත්නම් මම හිතන්නේ මෙහෙමයි කියලා අපි අර එහෙම දිට්ඨියක් ගන්නෙ නේද? ඒ දිට්ඨියවත් උපාදාන වෙලා නැත්නම් දැන් අපි කාම ලෝකේ ඉන්න අයට වැඩිපුර උපාදාන වෙලා තින්නේ කාමද දිට්ඨිද? කාම. අපිට වැඩි තියෙන්නේ කාම උපාදානෙ. දිට්ඨි උපාදානෙ වැඩිපුර තියෙන්නේ කාටද? කාමයන් අතහැරලා මේ කාලේ මේ වෙලාවේ කාමයන්ගෙන් තොරව අකුසලයෙන් තොරව බ්‍රහ්ම ලෝකවල දිව්‍ය ලෝකවල ඉන්න අය ඉන්නවා. ඒගොල්ලන්ට කාමය ඒගොල්ලෝ කාමයන්ගෙන් තොරව ඉන්නේ. ඒ කියන්නේ ධානය වලට සම්බන්ධිලා ඉන්නේ. හැබැයි ධානය කියන දිට්ඨිය ධානය කියලා ඒක තමයි සුවය කියලා දකින දිට්ඨිය තදින් උපාදාන වෙලා තියෙනවා. ඒතර අපිට වැඩිපුර කාමයේ උපාදාන වෙලා තියෙනවා. ඒගොල්ලෝ කාමයන් අතහැරලා හැබැයි දිට්ඨි උපාදානෙ තමයි ඉන්නේ. ඉතින් දිට්ඨි උපාදානෙ මේකටත් වැඩි බලවත් බව එකෙන් පේනවා. මේවයි මිදිච්ච අය එහෙ ගිහිල්ලා හිර වෙලා නේද? ඊළඟට සීලබ්බත උපාදානය. ඒ කියන්නේ අපේ මේ සීලය රැකීම කුමක් පිණිසද කියලා හරියට දන්නේ නැතුව කරන සීලය. සීලය රැකීමමයි උතුම්. සීලය තියෙන සීලය පිණිසමයි. සීලයමයි විමුක්තිය කියලා හිතන ගතිය. ඒකට කියනවා සීලබ්බත පරාමාසය කියලා. ඊළඟට අත්වාද කියන්නේ තමන් කියලා ගන්න හැඟීම. ඒකම උපාදාන කරගන්න ගතිය. ඒකම අත්නහරින ගතිය. ඔය හතරෙන් බලවත් මේක මොකක්ද? සියුම් අමාරුම අතරින්
අත්වාද උපාදානය තමයි අතාරින්න අමාරුම. තමන් කියලා හිතන ගතිය හැම ලෝකෙකම ඉන්න සත්ත්වයින්ට තියෙනවා. අත්වාද එක තමයි අමාරු. දැන් කාම අතහැරගත්ත අය ඉන්නවා. අතහැරලා ditthi උපාදානයට අහු වෙලා ඉන්නවා. ditthi අතහැරගත්ත අයත් ඉන්නවා. හැබැයි සීලයට අහු වෙලා ඉන්නවා සමහර අය. එතකොට සීලය ඒකත් අතහැරගෙන ඒත් අත්වාද උපාදානයට තමන් කියන හැඟීම සහිතව ඉන්න ලෝකවල ලෝකතලවල ඉන්නවා. ඉතින් මේ උපාදාන જાති හතරම නොතිබුණා නම් මොනම විදියකින්වත් කිසිම විදියකින් මේ හතර જાතියම උපාදානය නොවී තිබුණා නම් එතන ඊළඟ වචනේ මෙහෙමයි බුද්ධ වචනේ තියෙන්නේ. එහෙම නොවී තිබුණා නම් ਸਰව ප්‍රකාරයෙන්ම උපාදාන නැතුව උපාදාන නිරෝධය කියන ස්වභාවය තිබුණා නම් භවය කියන එක පැන වෙනවද? පැන වෙන්නේ නැහැ කියන උත්තරේ තමයි ආනන්දහාමුදුරුවෝ ලබා දෙන්නේ. අපිටත් ඒ උත්තරේම එන්න ඕනේ අපි හිතනකොට. පැහැදිලිද? ඒ කියන්නේ අපි කාමයන් අත් නොහැර අල්ලගෙන ඉන්නේ නැත්නම්, ditthiyat නොහැර අල්ලගෙන ඉන්නේ නැත්නම්, සීලයත් නොහැර අල්ලගෙන ඉන්නේ නැත්නම්, තමන් කියන හැඟීමත් නොහැර අල්ලගෙන ඉන්නේ නැත්නම්, ඒ හතර සම්පූර්ණයෙන්ම ਸਰව ප්‍රකාරයෙන්ම නැති හිතකින් සිතුවත් කිව්වත් කෙරුවත් කර්ම රැස් වෙන විදිහක් නැහැ. භවයක් සකස් වෙන විදිහක් නැහැ. අන්න ඒ විදිහට හිතන්නේ. දැන් අපේ මේ බලාපොරොත්තු තියෙන එහෙම හිතක්නේ. අපි ඔක්කොටම අවශ්‍ය අන්න එහෙම හිතක්. ඒ හතර જાතියෙම අතහැරලා ඉන්න පුළුවන් හිතක් තමයි අපේ බලාපොරොත්තු. ඒ නිසා මේ අවබෝධය අවශ්‍යයි අපිට. වලින් මේක දැනුවත් වීම අවශ්‍යයි. ඊළඟ ධර්ම පරයයට යමු. ධර්ම කරුණට ආනන්ද තණ්හා ප්‍රත්‍යයෙන් උපාදාන වේයයි කියලා කලින් දේශනා කරපු කරුණ මෙන්න මේ ක්‍රමයට මේ පරයයෙන් හොඳට හිතලා නුවණින් දැනගන්න ඕනේ කියලා වාද කරලා පරයය කියලා දෙනවා. ආනන්ද කිසිම ලෙසකින් කිසිම ආයුරකින් කිසිම තැනක කවර ආකාරයෙන්වත් තණ්හාවක් නොවුනන කියලා උදාහරණ දෙනවා. රූපය පිළිබඳ තණ්හාව, ශබ්ද පිළිබඳ තණ්හාව, ගන්ධ පිළිබඳ තණ්හාව, රස පිළිබඳ තණ්හා, පහස පිළිබඳ තණ්හා සහ ධර්ම පිළිබඳ තණ්හා කියන හයම නොතිබුණා නම් මේවා කෙරෙහි ਸਰව ප්‍රකාරයෙන්ම තණ්හාව නැති තණ්හා නිරෝධය සිදු වුණ හිතක උපාදානයක් පැන වේද කියන ප්‍රශ්නය අහලා අපිට හිතන්න අවස්ථාවක් උදා කරනවා. දැන් අපිත් ඒ ආකාරයෙන් හිතලා බලපුවාම අර උත්තරේ එන්න ඕනේ. එහෙමනම් පැන වෙන විදියක් නැහැ කියන උත්තරය. නැත ස්වාමීන් වහන්සේ කියලා ආනන්ද හඳුරු පිළිතුරු දුන්නාම ආනන්ද ඉබැවින් උපාදානය ඇතිවීමට මේකමයි හේතුව. මොකද්ද? තණ්හාව. ඒකමයි මුල් කාරණේ. ඒකමයි සමුදය ධර්මය. ඒකමයි ප්‍රත්‍යය. කියලා ඒ යුගලය. ඒ කියන්නේ තණ්හා පත්‍ය උපාදානං කියන ඒ වචන යුගලය තේරුම් කරලා දෙනවා. ඊළඟ ධර්ම කාරණයට යන ආනන්ද වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව වේය කියලා කරුණක් කලින් කිව්ව එක මෙන්න මේ පරයයෙන් මේ ක්‍රමයෙන් මනනුවණින් තේරුම් ගන්න ඕනේ. මෙන්න මේකයි ක්‍රමය. ආනන්ද කිසිම විදිහකින් කිසිම ආයුරකින් කිසිම තැනක කවර ආකාරයෙන්වත් වේදනාවක් නොවුනනම් ඒ කියන්නේ උදාහරණ පෙන්නනවා. ඇහි ස්පර්ශයෙන් හටගන්න වේදනාව නොවුනනම්, කනේ ස්පර්ශයෙන් හටගන්න විඳීමක් නැත්නම්, නාසයේ ස්පර්ශයෙන් හටගන්න විඳීමක් නැත්නම්, දිවේ ස්පර්ශයෙන් හටගන්න විඳීම නැත්නම්, කයේ ස්පර්ශයෙන් හටගන්න විඳීමකුත් නැත්නම්, මනසේ ස්පර්ශයෙන් හටගන්න විඳීමකුත් නැත්නම්, ਸਰව ප්‍රකාරයෙන්ම විඳීම් නැති විඳීම් නිරෝධය සිද්ධ වුණාන් පස්සේ තණ්හාව කියලා එකක් පැන වෙන්න පුළුවන්. පැන වෙන්න බෑ කියන උත්තරේ ඒ විදිහට හිතනකොට අපිට එනවා නේද? ආනන්ද එබැවින් තණ්හාව ඇතිවීමට ඒ වේදනාවම තමයි හේතුව. වේදනාවමයි මුල් කාරණය. වේදනාවමයි සමුදය. වේදනාවමයි ප්‍රත්‍යය. කියලා ඒ පරයය දේශනා කරනවා. ඒත් භාවනාවේදී අපිට මේක හිතන්න පුළුවන්. අර ඔය යුගලයක් අරගෙන ਸਰව ප්‍රකාරයෙන්ම විඳීම් නැති ස්වභාවය. දැන් ඇහෙන් රූප පෙවුනට කිසිම විඳීමක් එන්නේ නැත්නම් ඔන්න හිතලා බලනවා කොහොමද ඒ? කනෙන් ශබ්දයක් ඇහුනට ඒ පිළිබඳ කිසිම විඳීමක් මට දැනෙන්නේ නැත්නම්
නාසයෙන් ගඳ සුවඳ දැනනකොට කිසිම විඳීමක් එන්නේ නැත්නම් අන්න එහෙම හිතන්න ඕනේ. එතකොට මොනවා හරි තණ්හාවක් ඒව ගැන කැමැත්තක් ඇලීමක් එහෙම තියෙයිද? නෑ කියන උත්තරේ නෝනේ නේ. විඳීම කියන එක රක්කන් මානසයකට තියෙනවා වේදනාවක් තමයි විඳීම කියන එක තියෙනවා රහතන් වහන්සේට නැහැ. රහතන් වහන්සේට විඳීම කියලා එකක් නැහැ. විඳීම කියලා එකක් තියෙනවා. විඳීමක් තියෙනවා. ඒ ශරීරයේ විඳීමක් තියෙනවා. ඒ හිතේ විඳීම තියෙනවා. රහතන් වහන්සේට කියලා නැහැ. ඒක විඳීමට අයිතිකාරයක් නැහැ. ඒකයි. අතහැරලා තියෙන්නේ. අපිටත් විඳීම් තියෙනවා. හැබැයි අයිතිකාරයෙකුත් ඉන්නවා. ඒකින්ද දැන් රහතන් වහන්සේට විඳීමක් රහතන් වහන්සේට කියලා විඳීමක් නැහැ. නමුත් එතන තියෙන ශරීරයට එතන තියෙන මනසට විඳීම් තියෙනවා. මගේ ඒ කියන්නේ අපිට ඒක අර වචන වලින් කියනවා නම් රහතන් වහන්සේට අයිති විඳීම් කියලා දෙයක් එතන නැහැ. ඔව් අයිතිය පවරන්න කෙනෙක් නෑ. දැන් ඔය ඉඩම් ගමුකෝ මම කලින් කිව්වා දැන් සමහර ඉඩම් තියෙනවා අයිතිකාරය වෙන රජය තමයි තියෙන්නේ. අපේ රජයේ අයිතිය කියලා කියන්නේ. එහෙම ඉඩම් තියෙනව නේද? ඒ වගේ විඳීම් කියලා ඒවා තියෙනවා. තිබ්බට එහෙම අයිතිකාරයෙක් එතන නැහැ. මොකද? ඔව් මම මගේ ආත්මය කියලා ඒ හැඟීම් එන්නේ තණ්හාව මුල් වෙලාම තමයි. මෙහෙම හිතන්නකො විඳීම් කියලා දෙයක් තියෙනකොට ඒකට අයිතිකාරයෙක් ඉන්නම ඕනේද කියලා. දැන් ඉඩම් කියලා දෙයක් ලෝකේ තියෙනවා. අයිතිකාරයෙක් ඉන්නම ඕනේද හැම ඉඩමකට? නෑ. අයිතිකාරයෝ කියලා හිතාගෙන ඉන්න අය ඒගොල්ලෝ මැරිලා යනවා ඉඩම තියෙනවා. ඒ කියන්නේ අන්තිමට ඒ හිතාගත්ත ඒ හිතවිල්ල මැරිලා මිසක් ඉඩමට මොකොත් වෙලා නෑ. ඒ වගේම තමයි හැම දෙයකම. මේ විඳීම් වලටත් එහෙමයි. විඳීම් කියලා ධර්මතාවයක් ඒක තියෙනවා. හැබැයි ඒකට අයිතිකාරයෙක් දැනටත් දැන් මෙතනත් නැහැ. දැන් මට මෙහෙම හිතුණාට මගේ අයිතිය කියලා මේ විඳීම් වලට හිතුණාට මෙතනත් දැනටත් අයිතියක් නැහැ. හැබැයි අයිතියක් නැහැ කියලා හිතා ගන්න බැරුවනේ මං ඉන්නේ. අන්න ඒ වැරද්ද තමයි අපි හදාගන්න තියෙන්නේ. මනස සකස් කරගන්න විදියක් ගන්නයි. මනස අභ්‍යන්තරයෙන් මේ පිළිබඳ සකස් කිරීමක් කරන්න ඕනේ හිතන විදිය. ඔව් අනාත්මව උපදින විඳීම් පටිච්චසමුප්පන්න උපදින විඳීම් ඒවා ක්‍රියාත්මක වෙනවා ලෝකේ. ඒතකොට ඒවා මේ මට අයිති කියලා හිතන ප්‍රශ්නේ විතරක් ඒ අයිතිය ප්‍රකාශ කිරීම විතරක් අපි හදා ගන්නවා. එතනයි හදන්නේ. නැතු ලෝකේ තියෙන වේදනා ඔක්කොම මේ ඉවර කරලා දාලා එහෙම එකක් නෙමෙයි අපි කරන්නේ. ඇතුලෙන් හිත හදාගන්න එක තමයි කරන්නේ. දැන් ඔය අපි ඕන තරම් ජීවිතේ ඒවා මේවා කරන්නේ අපිට හිතපු ගමන් බලාපොරොත්තු වෙනවා අරක තිබුණා හොඳයි මේ පස්සේ අපි හිත හදාගන්න ඕන ඔය ඕනේ. ඒක බැරුවහම එහෙම කරලා තියෙනව නේද? ඉතින් ඒ වගේ මෙතනක් තියෙන්නේ මේ හිත හදාගන්න තියෙන්නේ. මේ රූප ගැන, මේ නාම ගැන හිත හදාගන්න තියෙනවා මගේ වෙන්නේ නැහැ කවදාවත්. මම වෙන්නේ නැහැ කවදාවත් කියලා හිත හදාගන්නයි තියෙන්නේ. සරලව කියනවා නම් ඒ හිත හදාගන්න ක්‍රමය තමයි පටිනිස්සග්ග සංඥාව කියලා කියන්නේ. පටිනිස්සග්ග සංඥාවට එන්න නම් අර Nirodha අවබෝධ වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙම හිත හදාගන්න පුළුවන් කියලා මුලින් තේරෙනවා. ඔය සතිපට්ඨානේ ඉඳලම ඒ ටික අවශ්‍යමයි. අර නරියාගේ මිදි කතාව වගේ ආය උඩ පැනලා බලනවා. ඉතින් ඒක වෙලාවක හිතනවා ඕන්නේ නැහැ මිදි කන්න කියලා යනවා. ඒ වගේ තමයි මේ වේදනා જાති, රූප જાති, සංඥා જાති ඔක්කොටම අයිති කරගන්න ඉතින් උත්සාහ කරනවා ටිකක්. දැන් මේ කරමින් ඉන්නෙත් ඒක. ඉතින් යම් දවසක ඒක නිර්ර්ථක උත්සාහයක් කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ කියලා ඉතින් අතාරින්න වෙනවා. ඔව් නරියා ඒකට වෙනවා. ඒක හොඳයි මතක කරගන්න. එයා වෙනම හේතුවකුත් හොයාගෙන නේද? ඒකත් හොඳයි. ආදීනව මෙනෙහි කිරීම. මේ කෑවොත් බඩ රිදෙයි.
ඉතින් අර දැන් ත්‍රිලක්ෂණ වලදී අපි කරන්නේ මේ වැඩේම තමයි. ඒක මතක් කරපෙ ගොඩක් හොඳයි. දැන් ත්‍රිලක්ෂණ සිහි කරනකොට අපි ඇත්තටම මේ වැඩේ කරන්නේ. මේක අයිති කරගත්තොත් මෙහෙම වෙයි. මෙහෙම වෙයි කියලා අර ආධිනව පැත්ත තමයි ත්‍රිලක්ෂණ වලින් මත කරලා ගන්නෙ. ඒතර ආධිනව දකින්න මේක ඕනේ මේ උත්සාහය කියලා උත්සාහය අතහැරලා දානවා. ඒ වගේ උපමා පොඩ්ඩක් ගැලපෙනවා ඉතින්. දැන් ඊට පස්සේ ආයේ සාරාංශයක් ඉදිරිපත් කරන බුදු පියාණන් වහන්සේ ආනන්ද මෙන්න මෙහෙමයි එහෙනම් මේක සිද්ධ වෙන්නේ වේදනාව ප්‍රත්‍ය කරගෙන තණ්හාව සිද්ධ වෙනවා තණ්හාව ඇති වෙනවා තණ්හාව ප්‍රත්‍ය කරගෙන සෙවීම ඇති වෙනවා කියන්නේ. දැන් ආයේ පොඩ්ඩක් වෙනස් කලින් කිව්වේ තණ්හාව ප්‍රත්‍ය කරගෙන කලින් මොකද තිබුණේ? උපාදානය. දැන් වෙනස්. අන්න පොඩ්ඩක් මේක තේරුම් ගන්න. උපාදානය ඇති වෙන හැටි ඊට වැඩිය සියුම්ම දැන් පෙන්නලා දෙනවා. තණ්හාව ප්‍රත්‍ය කරගෙන සෙවීම ඇති වෙනවා. මොනවද හොයන්නේ? වර්ණ හොයනවා. වර්ණ, ශබ්ද, ගන්ධ, රස, පහස, ධම්ම කියන ඒවා හොයනවා. පරිේශන කියලා තමයි පාලියෙන් ඒක වචනේ තියෙන්නේ. සිංහලට හරවුවාම ඒකෙන්නේ සොයනවා කියන්නේ. සොයනවා. එතකොට තණ්හාව තියෙන හිත හැම වෙලේම ඒවා හොයනවා. ඊළඟට පෙන්නනවා සෙවීම ප්‍රත්‍ය කරගෙන ලැබීම සිද්ධ වෙනවා. එතන මෙතන පටිච්ච කියන වචනේ දෙන්නේ පච්චය නෙමෙයි. පටිච්ච. ඒකෙන් මතුවෙනවා කියන්නේ. අරක නිසා ඒකෙන් මතුවීමක් සිද්ධ වෙනවා මේ ධර්මතාවය. සෙවීම ප්‍රත්‍ය කරගෙන ලැබීම. ඔයගොල්ලන්ගේ ජීවිතයට ගලප ගන්න. දැන් ඔයගොල්ලෝ රූප හේවුව, ශබ්ද ගන්ධ හේවුව හම්බුණානේ නේද? හම්බුණා ඉන්න කලකිරීමකුත් නැහැ නේ. ඉතින් හේවුව හම්බුණා. නේද? සයන්නාට සම්භවය කියලා එහෙම අපි දැන් පිළි අරන් තියෙනවා. ඒක ධර්මයටත් ඒ විදිහටම ගැලපෙනවා. බුදුහාමුදුරුවෝ දෙපෙන්නලා දෙනවා. පරිේශනම් පටිච්ච ලාභෝ. සොයන කෙනාට සෙවීම නිසා ලාභය. ලාභය කියන්නේ පාලියෙන් හම්බ වීම, ලැබුණා. එහෙම ධර්මතාවයක් තියෙනවා. සොයන්නාට සම්භවය කියලා. ලාභම් පටිච්ච විනිශ්චය. ලැබීම ප්‍රත්‍ය කරගෙන තීරණ ගන්නවා. මොකද්ද තීරණය? මෙතන නම් ඒක විස්තර කරන්නේ නැහැ. හැබැයි මේක එක්කම සක්කපඤ්ඤා කියන සූත්‍රය ඔයගොල්ලෝ කියුවොත් මේ කාරණාවම මේ විදිහට දේශනා කරලා මෙතන විනිශ්චය වෙනුවට ඒ සූත්‍රයේ පියප්පයන් කියලා වචනයක් පාවිච්චි කරනවා. ප්‍රිය අප්‍රිය භව කියලා ඇති වෙනවා කියන්නේ. එතකොට මේ දෙක ගලපගත්තාම අපිට වෙනවා මේ විනිශ්චය කියලා පෙන්වන්නේ ප්‍රිය භව අප්‍රිය භව කියලා මේවා මට ප්‍රියයි මේවා අප්‍රියයි කියලා විනිශ්චයකට අපි එනවා. අපේ ජීවිතවලට ගලපලා බලන්න එහෙම වෙලා තියෙනව නේද? රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ධම්ම අපි හෙව්වා, හොයාගෙන ගියා, ලැබුණා. ප්‍රිය දේවල් කියලා වෙන් කරගත්ත ප්‍රිය වර්ණ තියෙනවා, අප්‍රිය වර්ණ තියෙනවා. ප්‍රිය ශබ්ද තියෙනවා, අප්‍රිය ශබ්ද තියෙනවා. අපි දැන් ඒවා තීරණයකට ඇවිල්ලා තියෙන්නේ. ඒවා තමයි විනිශ්චය කියන්නේ. ඔයගොල්ලන්ගේ හිතේ එහෙම තීරණ දැන් තියෙනවද? තියෙනා නේද? ඔව්. ඒ භාවනා කරන අයට අනික් අය දැන්ට ඒ තීරණ වලට ඇවිල්ලා තියෙනවා. ඒකනේ ලෝකේ ගැටීම් හටගන්නේ. දැන් මට ප්‍රිය එක තව කෙනෙකුට අප්‍රිය වෙන්නත් පුළුවන්. ඉතින් අපි දෙන්නට විවාදයක් තියෙනවා මේ පිළිබඳව. අදහස් මත ගැටුමක් තියෙනවා, නිර්මාණය වෙනවා. ඉතින් අපිට ඕනනම් විවාද කරන්න පුළුවන්, දඬු මුගුරු අරන් ගහ ගන්න පුළුවන්. එහෙම මත ගැටුමකට ආපහා. හැමෝගෙම විනිශ්චය සමාන නැති බව පේනවා. එතකොට ඒක පැහැදිලි අපේ ජීවිතවල ගත්තාම ලැබීම ප්‍රත්‍ය කරගෙන නැත්නම් ලැබීම නිසාම විනිශ්චයන්ට අපි එළඹිලා තියෙනවා. තීරණ වලට එළඹිලා තියෙනවා. විනිශ්චයන් පටිච්ච චන්දරාගෝ. එවැනි විනිශ්චය වෙනි තීරණ මතින් චන්දරාගය උපදිනවා. කැමැත්තයි ඇලීමයි. කැමැත්ත සහිත ඇලීම චන්දරාගය කියන්නේ ඒක උපදිනවා. ආයි කල්පනා කරලා බලපුවම හරි තමයි. මේ අපේ හිතවල එහෙම වෙලා නේද? ඊළඟට චන්දරාගය ප්‍රත්‍ය කරගෙන බැස ගැනීම නැත්නම් එල්ලීම කියලා එකක් සිද්ධ වෙනවා. අජ්ජෝසානං කියලා තමයි පාලි වචනේ. සිංහලට අපි හැරෙවොත් ඒක එල්ලීම බැස ගැනීම කියලා කියනවා. මම මගේ ආත්මය කියලා වගේ හැඟීමකින් ඒක අල්ල ගන්නවා, බැස ගන්නවා. ඒකට අජ්ජෝසායන් කියලා පෙන්නනවා. දැන් එහෙම බැසගත් දේවල් අපේ ජීවිතවල තියෙනවා මේ වෙනකොට.
ගලපගත්තාම හරියන්නේ නේද? ඊළඟට පෙන්නනවා මේ තණ්හාව නිසා උපාදානය වෙන හැටි තමයි දීර්ඝව මේ විස්තර වෙන්නේ. අජ්ජෝසයන් පටිච්ච පරිග්ගහෝ. එහෙම බැසගත් කෙනාට සිතෙන් අල්ලාගෙන අයිති කර ගැනීම කියලා දෙයක් සිද්ධ වෙනවා. පරිග්‍රහය. පරිග්‍රහය කියන්නේ හිතෙන් අල්ලාගෙන අයිති කරගන්නවා. පරිග්‍රහම් පටිච්ච මච්චරිය. එහෙම සිතෙන් අල්ලාගෙන අයිති කර ගැනීම හින්දා මසුරු බව ඇති වෙනවා කියලා. ඔයගොල්ලන් මසුරු බව නැහැනේ. ඒ ඔයගොල්ලන් ඇහුවොත් කියන්නේ මසුරු බවක් නම් නැහැ. තණ්හාව තියෙනවද ඇහුවොත් නම් ඔව් කියයි. මසුරු නැහැනේ අපි හිතන්නේ නේද? එහෙම වෙන්න බෑනේ. මේ සූත්‍රයේ හැටියට අපි මසුරු බව තියෙනවා. පිළිගන්න වෙනවා අපිට. අපි මසුරු බව සහිතයි. මොකද අර සිතින් අල්ලාගෙන අයිති කර ගැනීම තියෙනවා නම් ඒකෙන් මසුරු බව පැන නගිනවාමයි කියලා මේ ධර්මතාවයක් ලෝකේ තියෙනවා. මසුරු බව ප්‍රත්‍ය කරගෙන මසුරු බව නිසා ආරක්ෂා රැකවල් යෙදීම සිද්ධ වෙනවා. දැන් ගෙදර ලොක් කරලා එහෙම දාවේ. ඒ රැකවල් නේද? දරුවෝ රකින්න ඕනේ, ගෙවල් දොරවල් රකින්න ඕනේ, ඉඩකඩම් රකින්න ඕනේ, අභිමානය රැක ගන්න ඕනේ නේද? ඒ වගේ රැකවල් යෙදීම අපේ ජීවිතවල අපිට පේනවා. එතකොට ඊළඟට පෙන්වනවා එහෙම රැකීම හේතු කරගෙන ආරක්ෂා කර රැකීම හේතු කොටගෙන තව ගොඩක් දේවල් සිද්ධ වෙනවා. මොනවද? දඬු ගැනීම, ආයුධ ගැනීම, කලකෝලහල, විරුද්ධකම්, වාද විවාද, බැන ගැනීම, තෝතා ආදී හැමතුම් යොදලා බැන ගන්නවා. කේලාම් කීම් සිද්ධ වෙනවා. බොරු කීම් අනාදී වූ නොඑක් පාපක අකුසල දහම් පහළ වේ. කියලා තමයි බුද්ධ වචනේ තියෙන්නේ. එතකොට ඒක ආයෙ සාරාංශ කරගන්න වෙයි ටිකක් දිගයි කතාව නේද? කොතනින්ද පටන් ගත්තේ? වේදනා ප්‍රත්‍ය කරගෙන, විනීම් ප්‍රත්‍ය කරගෙන තණ්හාව ප්‍රත්‍ය කරගෙන, කෙටියෙන් කිව්වොත් උපාදානය. නම දීර්ඝව ඒක විස්තර කරොත් තණ්හාව ප්‍රත්‍ය කරගෙන මොකද ඇති වෙන්නේ? සෙවීම ඇති වෙනවා. දැන් අපි හැමෝම මේ සෙවීමේ යෙදිලා ඉන්න අය. සෙවීම ප්‍රත්‍ය කරගෙන ලැබීම අපිට වෙනවා. ලැබීම හේතුවෙන් මොකක්ද ඒකෙන් පැන නැගෙන්නේ? විනිශ්චයකට එනවා. ප්‍රිය අප්‍රිය කියලා විනිශ්චයකට අපි එනවා. විනිශ්චය ප්‍රත්‍ය කරගෙන චන්ද රාගය ඇති වෙනවා. කැමැත්ත ඇලීම ඇති වෙනවා. චන්ද රාගය ප්‍රත්‍ය කරගෙන මොකද වෙන්නේ? චන්ද රාගයෙන් මොනවද පැන නැගෙන්නේ? අජ්ජෝසායන් කියන එක. ඒ කියන්නේ මම මගේ වගේ අර අල්ලා ගැනීම, බැස ගැනීම, අල්ලා ගැනීම නෙමෙයි අතරම බැස ගැනීම. Taman කියන හැඟීම ඒකට බැස ගන්න ඉඩ හරිනවා. ඊට පස්සේ අජ්ජෝසායන් නිසා පරිග්‍රහය තියෙනවා. ඒ කියන්නේ ග්‍රහණය කරගන්නවා. අයිති කරගන්නවා. පරිග්‍රහයෙන් හින්දා මසුරුකම හින්දා රැකවල් කිරීම, ආරක්ෂා කිරීම හින්දා රණ්ඩු සරවල් ලෝකේ තියෙන ලෝකනකුත් ප්‍රශ්න පුවත්පත්වල හැමදාම බලවෙන්නේ ඒව තමයි. ඊටු ප්‍රශ්න જાති සේරම. හොඳයි. එතකොට මේක කොහොමද අර කතාවට ගැලපෙන්නේ? දැන් හරියක දේශනා වෙනවා මේ තණ්හාපච්චය උපාදාන. තව තැනක දැන් දේශනා වෙනවා තණ්හාපච්චය මෙන්න මේ ප්‍රශ්න ටික ආරක්ෂා කර ගැනීම, රැකවල් දඬු ගැනීම, මුගුරු ගැනීම කියන එක. පරියායවල දෙකක් වගේ නේ. ඔනේ මේක තියෙන අන්තිම හරිය උපාදානය නෙමෙයි. දැන් මේ යටම තියෙන හරිය බලන්න ආරක්ෂා කර ගැනීම නෙමෙයි, දඬු ගැනීම, ආයුධ කලකෝලහර, විරුද්ධකම්, වාද විවාද, ගහ ගැනීම, මරා ගැනීම ඒවා මොනවටද අයිති වෙන්නේ? උපාදාන නෙමෙයි. ඒවා මොනවටද අයිති? නෑ, ඒවා කර්ම භවය. ඒ කර්ම භවය. මේවා තමයි කර්ම භවය. අපි මේ කර ඉන්නේ මේවා. ඒතර කර්ම භවයට කලින් තියෙන ඒවා තියෙනවනේ අර අජ්ජෝසායම් පරිග්‍රහං ඒවා තමයි උපාදානය කියන්නේ. අල්ලා ගැනීම. ඒතර මෙතන මේ වෙන විදිහකට දේශනා කරලා තියෙන්නේ තණ්හාව නිසා උපාදාන වෙන හැටි, උපාදාන නිසා භවය තියෙන හැටි දෙකම තමයි මේ පෙන්නලා තියෙන්නේ වෙන වචන වලින්.
අපේ ජීවිතේට ගොඩක් සමීප වචන වලින් පෙන්නලා දීලා තියෙනවා. දැන් උපාදානං කිව්වහම ටිකක් තේරුම් ගන්න අමාරු වෙන්නේ. මේක ඊට වැඩිය බොහොම සරලව කියලා දීලා තියෙනවා. තණ්හාව නිසා සෙවිල්ල නේද? සෙවිල්ල. දැන් සෙවිල්ල එදිලා ඉන්න අය විදිහට අපි බලනවා සෙවිල්ල. සෙවිල්ල හින්දා ලැබිල්ල. ලැබිල්ල හින්දා මොනවද වෙන්නේ? අල්ල ගැනීම සිද්ධ වෙනවා. විනිශ්චය ගැනීම තීරණ ගැනීම සිද්ධ වෙනවා. තීරණ ගැනීම හින්දා ඊට පස්සේ බැස ගැනීම හින්දා නෑ ඊටත් කලින් බැස ගැනීම හින්දා ග්‍රහණය කර ගැනීමක් සිද්ධ වෙනවා. ග්‍රහණය කර ගැනීම හින්දා මාසුරු බවක්. ඊට පස්සේ රැකිල්ලක් සිද්ධ වෙනවා. ආරක්ෂාව වෙනවා. ඉතින් මේ වචන අපේ ජීවිතේට හරියම සමීපයි. කෙලින්ම අපේ ජීවිතේමයි ඉස්සර වෙන්නේ. උපාදාන කිව්වොත් භවය කිව්වොත් ටිකක් බර වැඩි වගේ නේද? මෙහෙම කිව්වම හරි පැහැදිලි. ඉතින් මේ වචන ටිකෙන් අපේ ජීවිතේ තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඒ වුණාට මෙතන පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන එක මෙතන මේ කාරණා දෙක දෙවිධයකට දේශනා වෙන්නේ වෙනත් හේතුවකට. එකම කාරණාව නෙමෙයි මේ දේශනාව වෙන්නේ. මම පස්සේ බුදුහාමුදුරුවෝ විස්තර කරලා තියෙනවා පස්සේ ඒක බලමු. අපිට අර විදිහට හිතුවට මේ උපාදානය කියන එකමයි මේ වෙන විදිහකට කියවෙන්නේ. උපාදාන පත්‍ය භවෝ කියන එකමයි මේ වෙන විදිහකට කියලා තියෙන්නේ කියලා එතන එහෙමම නෙවෙයි. පස්සේ දේශනා වෙන පොඩි වචන කීපයක් තියෙනවා. එතනදී අපි ඒක ආයෙ විමසමු. සාරාංශ කරනවා නැවත බුදු පියාණන් වහන්සේ ආනන්ද ආරක්ෂා කර රැකීම කියන කාරණේ නිසා දඬු ගැනීම ආයුධ කලකොලහර විරුද්ධකම් වාද විවාද තෝතා යනාදී වශයෙන් හැමතුම් කේලාම් කීම් බොරු කීම් යනාදී වූ නොඑක් පාපක අකුසල දහම් ඇති වෙනවා යනුවෙන් මම කලින් දේශනා කරපු දේ මෙන්න මේ පරයයන් මේ දැන් කියපු පරයයන් නුවණින් විමසලා දැනගන්න ඕනේ කියලා අවවාද කරනවා. ඒතර මේ තියෙන මේ කාරණා ටික සාරාංශ කරලා අපි දැන් කතා කරා. මේ තියෙන සක්කපඤ්ඤා සූත්‍රයත් එක්ක ඒක සම්බන්ධ කරලා බලුවොත් පේනවා. සක්කපඤ්ඤා සූත්‍රයේ සමහර වචන වෙනස් කරලා දේශනා කරනවා. විනිශ්චය කියලා වචන එන්නේ නැහැ. අර මම කලින් කිව්වා වගේ. ඒ වෙනුවට මේ ප්‍රිය අප්‍රිය බව කියලා වෙන වචන වලින් සක්‍ර දෙවියන්ට දේශනා කරනවා. හැබැයි කාරණා දෙක ගලපලා බලපුවාම එකමයි. ආයෙත් අරක අපිට පේන වචන පස්සේ යන්න හොඳ නැහැ කියන්නේ. එහෙනම් වචන කියන්නේ ව්‍යවහාර. ඒ ව්‍යවහාර පොඩ්ඩක් වෙනස් වෙනවා. දැන් දෙවියන්ගේ ව්‍යවහාරයට ගැලපෙන විදිහට දැන් මිනිස්සුන්ගේ ව්‍යවහාර වලින් සක්‍ර දෙවියන්ට බණ කියලා බෑනේ. එයාට ගැලපෙන ව්‍යවහාර වලින් හැබැයි පරියාය අප කියලා දෙන්න හදන්නේ අර දෙන්නයි අර කාරණා. ඉතින් මේ සූත්‍ර දෙක බලපුවාම එහෙම පේනවා. ඒගොල්ලෝ මේ සූත්‍රය කියවනකොට ඒක මම සක්කපඤ්ඤා කියන සූත්‍රයත් අරගෙන කියවන්න දෙක එකට තියලා බලපුවාම කොයිතරම් සමානද කොයි අපූර්ව ආකාරයකට වෙනස් වචන යොදලා ඒ මූල ධර්මයේ විස්තර කරලා තියෙන හැටි දකින්න පුළුවන්. ශ්‍රද්ධාව තවත් වැඩි වෙයි. බුද්ධ ඥානනාංශගේ අනුකම්පාව දැක්කම සක්‍ර දෙවියන්ට අපිට කොහොමද මේ කාරණාව වෙන වෙනම කියලා දීලා තියෙන්නේ. ඊළඟට මදුපිණ්ඩික සූත්‍රයත් ඒ එකම එක ළඟ තියාගෙන කියවන්නේ. එතකොට මේ දෙක තුනේම අර්ථ ගැළපිලා එකම කාරණේ වෙන වෙන විදිහට කියලා තියෙන හැටි. මේ රූප සටහන තියෙන දෙක සංසන්දනය කරන්න මම හදපු එකක්. දැන් ආයෙත් මේ සූත්‍රය තව ඉස්සරහට ගියොත් අරක ආපස්සට හිතන පරයයක් දැන් කියලා දෙනවා. දැන් අපි කියවනේ දඬු මුගුරු ගැනීම, කෑකෝ ගැසීම, මේ කලකෝලහල ඒව ටික එතනින් ආපහු පටන් අරන් ආපස්සට එන්න හිතනවා. මෙන්න මෙහෙම. ආනන්ද කිසිම විදිහකින් කිසිම අයුරකින් කිසිම තැනක කවර ආකාරයෙන්වත් රැකවල් දැමීම ආරක්ෂා කිරීම සිද්ධ නොවෙනවා නා. දැන් ඔන්න අපේ හිතෙන් මේ ගම වෙනස් කරන්න ඕනේ. වැට කඩලු ටික අහක් කරන්න ඉඩ කඩන් වල. හරි. රැකවල් දැමීම ඔක්කොම අහක් කරන්න. යතුරු දාන්නේ නැහැ ගෙවල් වල නේද? ඒ විදිහට මුළු ගමම හිතෙන් වෙනස් කරන්න. දැන් මේ අපේ ගම දැන් ඒ විදිහටයි තියෙන්නේ. කිසිම විදිහකින් රැකවල් දැමීමක් ආරක්ෂා කිරීමක් කවුරුවත් කවර ආකාරයෙන්වත් කරන්නේ නැහැ.
එහෙම හිතන්න කියලා බුදුහාමුදුරුවෝ ඉල්ලලා හිටිනවා අපෙන්. අපිට හිතා ගන්න බැරි වෙන්න බෑ. නේද? එහෙම සත්‍යයක් තිබුණා නම් ඒ කියන්නේ සර්ව ප්‍රකාරයෙන්ම කිසිම රැකවල් කිරීමක් ආරක්ෂා කිරීමක් නැති. රැකවල් නිරෝධය කියලා තමයි බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන වචනයකට. ආරක්ක නිරෝධා කියලා වචනයක් පාලියෙන් පාවිච්චි කරනවා. ආරක්ෂාව සම්පූර්ණයෙන් නිරෝධයි. නැවත හටගන්නේ නැහැ. නැවත ආයේ කවුරුවත් එහෙම ආරක්ෂාවල් මුරකාවල් දාන්නේ නැහැ. එහෙම තිබුණා නම් ඒ රැකවල් නිරෝධයේ සිදුවීමෙන් දඬු ගැන්ම කලකෝලහල විරුද්ධකම් වාද විවාද අර කේලම් කීම් බොරු කීම් එහෙම ඇති වෙයිද කියලා අහනවා. එහෙනම් ටිකක් හිතන්න වෙනවා, ගොඩක්ම හිතන්න වෙනවා. මොකද හිතන්නේ? දැන් මේ හිතන්න කියලා අපි පොළඹන විදිහක් මේ බුදුහාමුදුරුවෝමයි පෙන්වන්නේ. ඉතින් අපි හිතන්න ඕනේ ඒක අපේ යුතුයකමක් එහෙම හිතන එක. දැන් අපේ මිනිස්සුන්ට ඒක කොච්චර විශේෂ කරගන්න අමාරුද කියලා පේනවනේ ආරක්ෂාව. දැන් ආරක්ෂාව අඩු කරා කියලා ආණ්ඩුව හිටම් පෙරලෙනවනේ. නේද? ඒ වගේ ලොකු සිද්ධ වෙනවා ආරක්ෂාව සම්බන්ධයෙන් රටේ. නමුත් දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා ආරක්ෂාව බින්දුවක්වත් නැති කිසිම අයුරකින් ආරක්ෂා කිරීම, රැකවල් කිරීම, මුර කිරීම නැති ස්වභාවය තියෙනවා කියලා හිතන්න. එහෙම තිබුණොත් අර කියන කරකෝලහල කේලම් කීම් මුසාබස් කීම් කෑකෝ ගැසීම් ඒවා මිනිස්සු අතර ඇති වෙයිද? නෑ මේ අපේ මනස සකස් කරන්න මිසක් අනික් අයගේ මනස සකස් කරන්න නෙමෙයි මේක කරන්නේ. දැන් මම මෙහෙම හිතන්නේ අනුන්ගේ මනස සකස් කරන්න නෙමෙයි, මගේ මනසේ තියෙන තණ්හාව දුර්වල. ඒකෙන්ද මේක හිතන්න පුළුවන්. එහෙම හිතන්න පුළුවන්කම තියෙද්දිත් අපි එහෙම හිතන්නේ නැත්නම් අපි ගොඩාක් පැත්තකින් අසාධාරණ ගොඩක් කරගන්නවා. ඒකක් තමයි Taman ලැබපු ෂණ සම්පත්තියට නිග්‍රහ කරනවා. හිතන්න පුළුවන්කම තියෙන හැබැයි හිතන්නේ. ඊළඟට බුදුහාමුදුරුවෝ අපි වෙනුවෙන් වින්ද ඒ දුක් කරදර ගොඩක් තියෙනවානේ. බුද්ධත්වය ලබන්නේ. ඒකටත් අපි අවමානයක් කරනවා. මෙහෙම හිතන්න කියලා අවවාදයක් කරලා තියෙදි හිතන්න පුළුවන් හිතකුත් තියෙද්දි හිතන එක පරක්කු කරනවා. ඒ විදිහට. අසාධාරණයි නේද? නේද? ඒකින්ද දැම්මම හිතන්න ඕනේ. ඒකින්ද මෙහෙම හිතන්න කිසිම බාධාවක් කාගෙන්වත් නැහැ. එතකොට මෙහෙම හිතපුවාම ඒක ඇත්තටම භාවනාවක් විදිහට ඔයගොල්ලෝ හිතන්න ගෙදරදී. හොඳට එක තැනකට වෙලා අර වගේ හිත නිවාගෙන නීවරණ අඩු කරගෙන හිතන්න මෙන්න මෙහෙම තත්ත්වයක් තිබුණොත් මේ ප්‍රශ්න ටික නැති වෙනව නේද කියලා. ඒකෙන් වෙන්නේ අපේම හිත පිරිසිදු වීම. හොඳයි. එතකොට ආනන්ද හාමුදුරුවෝ නම් ඒ වෙලේම හිතලා උත්තරයක් දෙනවා නැත ස්වාමීන් වහන්සේ. සර්ව ප්‍රකාරයෙන්ම මසුරු බව නැති වුණා නම් රැකවල් කිරීම ඕනෙත් නැහැ කියලා. ඉතින් ඒ විදිහට ආපහු දිගටම යන අපිට වෙලා මදි හින්දා මම එතනින් ඉක්මනට යන්න. පරිග්‍රහ ගැනත් කියනවා ආනන්ද සිතින් අල්ලාගෙන අයිති කර ගැනීම මසුරු අල්ලා කර ගැනීම හින්දා එහෙමයි. ආනන්ද කිසිම විදිහකින් කිසිම අයරකින් කිසිම තැනක කවර ආකාරයෙන්වත් සිතින් අල්ලාගෙන අයිති කර ගැනීමක් සිද්ධ නොවන නම් ඒ පරිග්‍රහ නිරෝධය නිසා අල්ලා ගැනීම නිරෝධය නිසා රැකවල් කිරීම පැන වෙනවද අවශ්‍යද? අවශ්‍ය උත්තරේ ඉන්නේ එහෙම තිබුණා නම් රැකවල් කිරීම අවශ්‍ය නැහැ කියලා. එතකොට අවවාද කරන බුදුහාමුදුරුවෝ එහෙනම් ආනන්ද ඒක තමයි අර මේ කලින් කිව්වේ ඒකමයි මුල් කාරණේ ඒකමයි නිදානේ ඒකමයි ප්‍රත්‍යය කියලා කලින් දේශනා කරේ ඒකයි කියලා. ඊළඟ එකට යමු. ආනන්ද මමයේ මාගේ කියන අදහස ප්‍රත්‍ය කරගෙන සිතෙන් අල්ලා ගැනීම අයිති කර ගැනීම සිදු වෙනවා කියලා කලින් දේශනා කරපු කාරණය මෙන්න මේ පරයයන් හිතලා නුවණින් දැනගන්න. ආනන්ද කිසිම ලෙසකින් කිසිම අයුරකින් කිසිම තැනක කවර ආකාරයෙන්වත් මමයේ මගේ කියන අදහස නොවී නම් සර්ව ප්‍රකාරයෙන්ම හිම අදහස නැති අජ්ජෝසාන නිරෝධය. ඒ කියන්නේ මමයේ මගේ කියලා බැස ගැනීම සම්පූර්ණයෙන්ම නිරෝධ වුණ තත්ත්වය ඇති වුණොත්
සිතින් අල්ලාගෙන අයිති කර ගැනීම කියලා සිද්ධියක් පැන වෙනවද නැත ස්වාමීන් වහන්සේ. ආනන්ද ඒ නිසා සිතින් අල්ලාගෙන අයිති කර ගැනීම ඇතිවීමට මේකමයි හේතුව. මොකද්ද? මමයි මගේ කියන අදහස. මේ මමයි මගේ කියන අදහසමයි මුල් කාරණේ. මමයි මගේ කියන අදහසමයි සමුදය. ඒ අදහසමයි ප්‍රත්‍ය. කියලා මේක ඇත්තටම භාවනාවක්. ඉතින් හිතන අනුපිළිවෙලක් දීලා තියෙනවා. ඊළඟට කැමැත්තෙන් ඇලීම නිසායි මමයි මගේ කියලා බැසගන්නේ කියලා කලින් දේශනා කරා. ඒක ඒ දේශනාව මෙන්න මේ විදිහට හොඳට නුවණින් විමසලා දැනගන්න. කොහොමද? මෙහෙම හිතන්න, කිසිම විදියකින් කිසිම ආයුරකින් කිසිම තැනක කවර විදියකින්වත් කැමැත්තක් ඇලීමක් ඇති නොවුනා නම් ඒ කැමැත්ත ඇලීම් චන්දරාග නිරෝධයේ හින්දා මම මගේ කියලා බැස ගැනීම පැන වෙනවද නැත ස්වාමීන් වහන්සේ. ආනන්ද එහෙමනම් ඒ කැමැති වී ඇලීම කියන එකමයි මම මගේ කියලා බැස ගැනීමට නිදානය මුල් කාරණේ හේතුව ප්‍රත්‍ය කියලා අර පරියායම දේශනා කරනවා. තවත් ඉස්සරහට ගියොත් ආනන්ද කලින් අර දේශනා කරේ විනිශ්චය ප්‍රත්‍ය කරගෙන තමයි ඇලීම් කැමැති වී ඇලීම් ඇති වෙන්නේ. ඒක මෙන්න මෙහෙම හිතන්න. කිසිම දෙසකින් කිසිම ආයුරකින් කිසිම තැනක කවර ආකාරයෙන්වත් ප්‍රිය අප්‍රිය බව වගේ එහෙම විනිශ්චයක් නොතිබුණා නම් අපේ. ඒ කියන්නේ විනිශ්චය නිරෝධ වුණා නම්. විනිශ්චය නිරෝධ වුණා නම් ඒ කියන්නේ රහතන් වහන්සේලාට ප්‍රිය අප්‍රිය කියන විනිශ්චය එන්නේ නැහැ. විනිශ්චය නිරෝධය. අන්නේ විනිශ්චය නිරෝධය සිදු වුණොත් හිම්පස්සේ කැමැති වී ඇලීම පැන වෙනවා. නැත ස්වාමීන් වහන්සේ. ආනන්ද එබැවින් කැමැති වී ඇලීමක් ඇතිවීමට මේ විනිශ්චය තමයි හේතුව මුල් කාරණේ. ඒකමයි සමුදය, ඒකමයි ප්‍රත්‍ය. ඊළඟට පෙන්නනවා ආනන්ද ඒ ලැබීම් ප්‍රත්‍ය කරගෙනයි මේ වගේ විනිශ්චයට එළඹෙන්නේ කියලා මම කලින් කිව්ව කාරණය මෙන්න මෙහෙම හිතලා දැනගන්න ඕනේ. හිතන්න කියනවා කිසිම දෙයකින් කිසිම ආයුරකින් කිසිම තැනක කවර ආකාරයෙන්වත් ලැබීමක්, ඒ කියන්නේ ලාභයක් නොවුණා නම් ලැබීම් නිරෝධය සිදු වුණොත්, ලැබීම් නිරෝධය කියලා බුද්ධ වචනයක් තියෙනවා. එතකොට ලැබීම් නිරෝධය සිදු වුණොත් අර වගේ විනිශ්චයන් පැන වෙනවද? ඒව සිද්ධ වෙනවද? ඉතින් ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා එහෙනම් ලැබීමම තමයි මේ විනිශ්චයට හේතුව මුල් කාරණේ, සමුදය ප්‍රත්‍ය කියලා වෙනවා. ඒ ටිකම ඉක්මනට යනවා. ආනන්ද සේවීම ප්‍රත්‍ය කරගෙන ලැබීම සිදු වෙනවා කියලා කලින් දේශනා කරපු කරුණ මෙන්න මෙහෙම හිතලා දැනගන්න ඕනේ. කොහොමද? මෙහෙම හිතන්න කිසි ලෙසකින් කිසිම ආයුරකින් කිසිම තැනක කවර ආකාරයෙන්වත් සේවීමක් සිද්ධ නොවෙනවා නම් සර්ව ප්‍රකාරයෙන්ම සෙවීම නැති, ඒ කියන්නේ සෙවීම නිරෝධය සිදු වුණොත් ලැබීමක් කියලා එකක් පැන වෙනවාද? සොයන්නේ නැති කෙනාට ඉතින් හම්බෙන්නේ නැහැ නේද? ඒ වගේ නැත ස්වාමීන් වහන්සේ. ආනන්ද එබැවින් මේ සෙවීමම තමයි මුල් කාරණය, හේතුව, සමුදය, ප්‍රත්‍ය කුමකටද? ලැබීම වලට. ලැබීම වලට හේතුව ඒකයි. ඊළඟට පෙන්නන ආනන්ද තණ්හාව ප්‍රත්‍ය කරගෙන සෙවීම සිද්ධ වෙනවා කියලා කලින් දේශනා කරපු කාරණය මෙන්න මෙහි පරියාය මෙහෙම හිතලා නුවණින් දැනගන්න. මෙහෙම හිතන්න ආනන්ද කිසි ලෙසකින් කිසිම ආයුරකින් කිසිම තැනක කවර ආකාරයෙන්වත් තණ්හාව නොවුණා නම් ඒ කියන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා සර්ව ප්‍රකාරයෙන්ම නැති තණ්හා නිරෝධය සිදු වුණොත් සෙවීමක් පැන වෙනවද? උත්තරය එන්නේ නැත ස්වාමීන් වහන්සේ. ආනන්ද එබැවින් සෙවීම ඇතිවීමට ඒ තණ්හාවමයි මුල් හේතුව, මුල් කාරණේ, නිදානය, සමුදය කාරණේ. ඔතන වේදනාවට එනකම්ම එනවා. මෙන්න මෙතන පොඩක් හිතන්න තැනක් තියෙනවා. ආනන්ද ඉතිකෝ ආනන්ද පාලියෙන් එන්නේ වෙනවා. ඉතිකෝ ආනන්ද ඉමේ ද්වේ ධම්මා ද්වේන වේදනාය ඒක සමෝසරණ බවන්ති. එතන පෙන්නන්නේ ආනන්ද මෙන්න මේ විදිහට මේ තණ්හාව ධර්ම දෙකක්සේ. තණ්හා જાති දෙකක් වගේ කියලා හිතනවා. ධර්ම දෙකක් විදිහට දෙආකාරයකින් පෙනී සිටීමෙන් වේදනාව නම් වූ එකම ධර්මයේ කෙරෙහි ඒක රාශීව පවතී. දැන් ඕක තේරුම් කරන්න බෑ. අර ටික තේරුණා. වේදනාව නම් වූ එකම ධර්මයේ කෙරෙහි ඒතර වේදනාව එකයි අර්ථ දක්වලා තියෙන වේදවිඳීම කියන දේ. ඒ කෙරෙහි තණ්හාව දෙආකාරයකින් දෙකක්සේ
පෙනී සිටිනවා. ඔය මෙතෙක් දේශනා කරපු ටිකේ සාරාංශය. දැන් ඒ සාරාංශය අහුණාද හිතට? මොකද්ද දෙආකාරය? පටිසම්භාවිත තියෙන තණ්හාවයි අර සේවීම ඇලීම කියලා කියපු තණ්හාවයි හරි ඒ දෙක තමයි විස්තර. ඒකයි ඔය කලින් ටික අහගෙන හිටියනම් ඔයගලන්ට පෙනේ එහෙම නිකන් වයි අකුරේ කරුවක් වගේ දෙකට බෙදිලා යනවා හන්දියක් වගේ. වේදනාව යටින් තියෙනවා ඒක පොදුයි. වේදනාපච්චය තණ්හා තියෙනවා. තණ්හාපච්චය උපාදානපච්චය භවෝ කියලා එහෙම යනවා එක පැත්තකට. තව පැත්තකට යනවා තණ්හාව තියෙනවා නම් සෙවීම නම් ලැබීම නම් විනිශ්චය ඒ පැත්ත. ඒකයි දෙආකාරය. ඒකට නන්දෙකුත් තියෙනවා වටුවාවේ. අටුවාවේ කියනවා ඒකෙන් එක තණ්හාවකට වට මූලක තණ්හාව කියලා කියනවා. අනික් තණ්හාවට සමුදායාචාර තණ්හාව කියලා කියනවා. ඔය දෙකම අපිට තියෙනවා. ඉතින් දෙකක් තියෙන කෙනා දෙකක් තියෙනවා කියලා දැනගන්න නේද? වට මූලක තණ්හාව කියලා කියන්නේ ඔය අවිද්‍යාව පෙරදනා වේදනාපච්චය තණ්හාපච්චය උපාදාන කියලා ඒ යන පැත්ත වට මූලක කියනවා. මොකද ඒක සසරට වැටෙන පැත්ත කියලා. ඒක නැවත භවයන් උපදින විදිහටයි මේ දේශනාව තියෙන්නේ. ඊළඟට අනික් එක සමුදායාචාර තණ්හාව කියන්නේ මේ එදිනෙදා. ශන වශයෙන් අර අපි කිව්වේ සාන්තති වශයෙන් ශන වශයෙන් කිව්වේ ඔන්න ඔය සමුදායාචාර පැවැත්ම. තණ්හාවේ සමුදායාචාර මට්ටමේ පැවැත්ම. තණ්හාවෙන් උපත් සකස් කරලා දෙන එක තමයි වට මූලක පැවැත්ම කියලා කියන්නේ. මේ දෙකම මේ සූත්‍රයට අඩංගු කරනවා බුදුහාමුදුරුවෝ. අන්න එහෙම මේ සූත්‍රය තේරුම් ගන්න ගොඩක් ගැඹුරු සූත්‍රයක් කියලා කිව්වේ ඒකයි. දැන් පැහැදිලිද? වට මූලික කියන්නේ සසර රවුමට වැටෙන. සසර රවුමට වැටෙන ආකාරයෙන් තණ්හාව ක්‍රියාත්මක වෙනවා. ඊළඟට සමුදායාචාර කියන්නේ මේ එදිනෙදා පැවැත්ම විදියට. සන්තති සහ ශන වශයෙන් ඒ ඔක්කොම සමුදායාචාර මට්ටම වෙනවා. අද්දාන කියන එක වගේ භව වශයෙන් අර වගේ උපද්දිදී අපිව ගෙනියන එක ඒක වට මූලක කියලා අටුවාවේ මේ විදිහට මේක විස්තර කරලා දෙනවා. මොකද මේක ඊටා කෙටියෙන් මේ වාක්‍යය තියෙන බුදුහාමුදුරුවෝ. පාලියෙන් නම් හරිම කෙටි. හිමේකෝ ආනන්ද ද්වේ ධම්මා. ද්වේන වේදනාය ඒක සමෝසරණ බවදී. වේදනාය ඒක සමෝසරණ කියන වේදනාව කියන එකම ධර්මය අරමුණු කරගෙන තණ්හාව ද්වේ ධම්මා දෙආකාරයකින් ක්‍රියාත්මක වෙනවා. ඒකෙන් කියන්නේ තණ්හා දෙකක් ගැන නෙමෙයි. තණ්හාවේ ක්‍රියාකාරීත්වයන් දෙකක් ගැන කියන්නේ. තණ්හාව මේ එදිනෙදා මොහොතක් පාසා මෙහෙම ශන වශයෙන් සම්තති වශයෙන් ක්‍රියාකාරකමෙන් ජීවිත පැවැත්මක් තියෙනවා. ඒ ජීවිත පැවැත්මට අමතරව අලුත් ජීවිත ලබා දෙන තව ක්‍රියාදාමයකුත් තණ්හාවෙන් සිද්ධ වෙනවා. ක්‍රියාවන් දෙකම සිද්ධ වෙමින් තියෙනවා අපි මේ කතා කරන අතරතුර. ඔයගොල්ලන්ගේ ජීවිතවල මේ මං කියන දේ අහගෙන ඉන්න අතරතුර ඔය පැවැත්ම වල දෙකම තණ්හාව ඔය දෙආකාරයකින්ම ක්‍රියාත්මකයි. හරිද? එතනින් සාරාංශය අරගන්න. එහෙනම් මේ සූත්‍ර කොටස ඉවර කරලා භාවනාවක් කරමුද? මොකද තව සූත්‍ර දිගට යනවද? ආගෙන ඉඳලා කම්මැලිද? පොඩි භාවනාවක් එකතු කරගත්තොත් හොඳයි නේද? අපි භාවනා කරමු. ගොඩක් වෙලා සාකච්ඡා කරමු. කලින් අපි මෛත්‍රී භාවනාව කරලා ඒ මෛත්‍රී භාවනාව කරපු මනසේ සිතවිලි ක්‍රියාදාමය ගැන කලකිරෙන විදිහට විදර්ශනා කරුවා. ඒ ක්‍රමයෙන් අපි තව සමත භාවනාවකට දැන් යොදමු. මෛත්‍රී භාවනාව වෙනුවට මේ ළමයි අපි අසුභ භාවනාව තෝරගෙන සාමාන්‍ය අසුභ භාවනාව නෙමෙයි අසුභ භාවනාව හරහා බොජ්ජංග වැඩෙන විදිහට ඒ කියන්නේ අසුභ භාවනාව කරමින් ඉන්න මනස ගැන කලකිරෙන විදිහට. අසුභ භාවනාව ගැන කලකිරීම නෙමෙයි භාවනාව කරන මනසේ ක්‍රියාකාරීත්වය. මනස කියන උපකරණේ ක්‍රියාකාරීත්වය ගැන කලකිරෙන විදිහට තමයි
ත්‍රිලක්ෂණ වඩන්න හදන්නේ. කලින් භාවනාවේදීත් අපි එහෙමයි සිද්ධ කරේ. නම් ඒ භාවනාව කරමු ටිකක්. ඒතර සමතයත් කරනවා, විදර්ශනාවත් කරනවා. හොඳයි. සීලය ගැන ආයෙ සිහි කරලා සතුටු වෙන්න. තවමත් මේ සිල්පද නොකැඩී ආරක්ෂා වෙමින් භාවනා කුසලයට උපනිශ්‍රේ වෙමින් තියෙනවා. හිත දමනය කරමින් ඉන්නේ. ඒ ගැන සතුටු වෙන ගමන් මනසට වැඩක් බාර දෙන්න ඇඟ සිහි කරන්න කියලා. හිස් මුදුනේ ඉඳලා පාදාන්තයටම ඇඟ මතක් කරන්න කියන්නේ. මතක් වෙනකොට දැන් තව වැඩක් බාර දෙන්න ඇඟේ ඇතුළත් එක්කම මතක් කරන්න කියන්නේ. ඇතුලේ තියෙන જાතිත් එක්කම බලන්න මතක් වෙනවද කියලා. හැම කියන කවරේ ඇතුලේ নানা ප්‍රකාර අසුචි ස්වභාවයෙන් යුක්ත නොයෙකුත් ශරීර කොටස් දාලා ඒ මල්ල මේ හැඩයට ඉරියව්වේ හැඩයට සකස් කරලා මෙතන බිම තියලා තියෙනවා. අන්නේ සිතවිල්ල එන්න ඉඩ ආරෙන්න. එහෙම හිතනකොට ඊළඟට හිතන්න මේක ලෙහෙලා බලන්න ඕනේ, බිමට හලලා බලන්න ඕනේ කියලා හිතලා අර මල්ලක් දෙපැත්ත කඩ බැලුව මල්ලක් ලෙහෙලා ඇතුලේ තියෙනවා බිමට හලනවා වගේම හැම කියන කවරේ හිතෙන් ලෙහන්න. ලෙහෙලා ඇතුලේ තියෙන ඔක්කොම දියර જાති ඇටකටු අවයව සේරම බිමට වැටෙන්න ඉඩ ආරින්න. දාන්නේ මල්ලක් බිමට හලනවා වගේ ඇඟ කියන කුණප මල්ල ලෙහෙලා ඔක්කොම බිමට හැලෙන්න ඉඩ ආරින්න. බිම දිගේ මුත්‍රා ගලාගෙන යන හැටි, ලේ ගලාගෙන යන හැටි, බිම තන තන කෙල විසිරිලා සෙම, සොටු, සැරව, පිත්ත, කොළ පාටට සඳ මිදුළු විසිරිලා තියෙනවා පෙනෙයි. ඒ දියර ගොඩ උඩ ඇට කටු ගොඩක් තනින් තන පෙනෙයි. හිස් කබල පේනවද බලන්න. උකුල් ඇටේ tie තැනක වැටිලා අත්පාවල ඇට, ඇඟිලි ඇට, ඉල ඇට, ඊළඟට ඒවයින් රඳවල තිබිච්ච මොලේ බිම වැටිලා පේනවද තියෙන හැටි. ඊළඟට හෘදේ වස්තුව, හෘදේ වස්තුව හම්බෙයි. පෙනහළු දෙක තියෙනවද බලන්න. ඒ වගේම බඩයි පපුවයි වෙන් කරපු මේ මස් වැදැල්ල, ප්‍රාචීරය කියන මස් වැදැල්ල. දැන් විමසලා බලන්න බඩවැල් ටිකකෝ. මහ බඩවැල්, කුඩා බඩවැල්. දැන් ඒව ඇතුලේ තියෙන දිර වූ ආහාර, ඒ වගේම අසුචි හිතෙන්ම ඉවත් කරලා වෙන් කරලා බිමට දාන්න. දැන් ආමාශය තියෙනවා බිම මල්ලක් වගේ. ඒක පළලා ඇතුලේ තිබිච්ච වමනය වගේ නොදිර වූ ආහාර කොටස එළියට දාන්න. දැන් ආත්මාව හොයන්න බිම. ඊළඟට ආග්නේයාසය, වකුගඩු දෙක අඹයට දෙකක් වගේ තියෙනවා පේනවා. ඊළඟට මුත්‍රාශය, ඇටකටු පාලලා ඇටකටු ඇතුලේ තියෙන ඇට මිදුළු එළියට ඇදලා දාන්න. දැන් මේ කුණප මල්ලේ තියෙන සියල්ල බිම හැලිලා තියෙනවා. හොඳට නුවණින් හිතන්න. මේවා මෙහෙම තියෙද්දි දුර්ගන්ධය පැතිරෙන හැටි. හොඳට හිතන්න. දුර්ගන්ධය හමන්නේ නැති කිසිම කොටසක් බිම නැහැ.
හැම එකක්ම දුගඳයි. කිසිම විදියක සුවඳක් හමන කිසිම කොටසක් බීම නැහැ. සර්ව ප්‍රකාරයෙන්ම දුගඳමයි තියෙන්නේ. හිතෙන් දකින්නේ දුගඳ ඈතට පැතිරිලා මැස්සෝ ඇදිලා එන හැටි. මැස්සෝ අහමින් ගඳ ගහමින් කුණු වෙමින් බිම තියෙන කුණප කොටස් ඔක්කොම හොඳට හිතෙන් දකින ගමන් හිතන්න මේක ලෝක ස්වභාවයක්. මෙහෙම ගඳ එන එක ධර්මතාවයක්, ලෝක ස්වභාවයක්. මේ මැස්සෝ වගේ සත්තු ඇදිලා එන එක ලෝක ස්වභාවයක්, ධර්මතාවයක්. මේ බීම තියෙන ඒවායි කොච්චරනම් අප්‍රසන්නයිද? ඒ අප්‍රසන්න ගතිය ධර්මතාවය. හොඳට හිතන්න මොනතරම් කැතද බීම තියෙන හැමදේම කිසිවෙකුට පෙන්වන්න පුළුවන් කමක් නැහැ. හරිම අපිරිසිදුයි, අප්‍රසන්නයි, පිළිකුල් සහගතයි, නින්දිතයි, කුණප ගොඩක්මයි, අසෝචි වලක් වගේ මේ ඉදිරිපස. හිතෙන් ඒවට ඒ විදිහේ නින්දා කරන්න. මේක තමයි ලෝක ස්වභාවය. පිළිකුල් ගතිය. හොඳට මතුවෙන විදිහට තනියම ටිකක් දැන් ඔහොම හිතන්න. දැන් බාහිද්දා ශරීර. බාහිර මේ ශාලාව තුළ තියෙන ශරීර හිතෙන් දකිමින් එව්වත් කුණප පුරෝපු මලු වගේ දකින්න. එව්වත් අසුචි වලවල් වගේ දකින්න. අර විදිහටම ඒව ගලවලා බීමට දාන්න. ඊළඟට මේ ගම තුළ, මේ රට තුළ, මේ ලෝකෙ තුළ සියලු ශරීර ওই විදිහටම බීමට හලන්න. දැන් මේ ධර්මතාවය දකින්න. හැම එකක්ම ඊටාම දුගඳයි, අපිරිසිදුයි, අප්‍රසන්නයි, පිළිකුල් සහගතයි. හැම ශරීරයක්ම අසුචි මලු වගේ, අසුචි වලවල් වගේ. දැන් අජ්‍යත් බහිද්දා එකට හිතන්න. මේ ශරීරය වගේම අන් ශරීරයක් පිළිකුල්, ඒ ශරීර වගේම මේ ශරීරයත් පිළිකුල්. මේ ශරීරය අරන් හිතන්න උඩ කොටසත් පිළිකුල්, පහළත් පිළිකුල්. උඩ වගේම පහළත්, පහළ වගේම උඩත් පිළිකුල් සහගතමයි. හැම ශරීරයකම එහෙමයි. ඊළඟට හිතමු දවල්ටත් මේක පිළිකුල්ද, රාත්‍රියටත් මේක පිළිකුල්ද? වැටෙන්න අරින දවල් වගේම රැයට, රැය වගේම දවල්ටත් මේ කුණප කොටස් ඒවා එකතු කරලා හදපු ශරීර දුගඳමයි, පිළිකුල්මයි. ඒකත් ලෝක ස්වභාවයමයි. දැන් එහෙම හිතමින් ඉන්න සියලු ශරීර උඩ යට දවල් රැය හැමතැනම පිළිකුල් සහගතයි, දුගඳයි, අප්‍රසන්නයි. අප්‍රමාණව පතුරවන්න ඒ මෙනෙහි කිරීම සියලු ශරීර කෙරෙහි. ඉන්න ටිකක් වෙලාවකින් හිතට ප්‍රීති සහගත බවක්, සැප සහගත බවක්
මනසට දැනෙනකම්. හොඳයි. දැන් සිහිය පිහිටවීම තව බලවත් කරමු. ඔය කුණප නිමිති හිතට අරමුණු වෙලා තියෙද්දිම සිහි කරන්න. හෘද රූපේ හරියට සිහිය ගෙනහිල්ලා මන ආයතනෙමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. මන ආයතනෙට ධම්මායතනෙ කියන සිතිවිලි හැප්පෙමින් මනෝ සම්පස්සයක් උපදවමින් තියෙනවා. හැම මනෝ සම්පස්සයෙන්ම විඳීම සංඥා පිළිකුල් සංඥා ඒ වගේම පිළිකුල් භාවනාවට අවශ්‍ය විතක්ක ਵਿਚාර පිළිකුල් භාවනාවට අදාළ සංචේතන මේ දැන් පහළ වෙමින් තමයි තියෙන්නේ. ඒවා හඳුනා ගන්න දැන්. භාවනා මානසිකාරයේ සිද්ධ වෙන අතරෙම සිහිය බලවත් කරගෙන ඒ ධර්මතා ටික දකින්න. දැකලා අඳුන ගන්න. පිළිකුල් භාවනාව විදිහට නම් කරලා තියෙන්නේ මනසේ මෙන්න මේ සිදුවීම මේ ක්‍රියාකාරීත්වය. අඳුන ගන්න මේ ක්‍රියාකාරීත්වය තුල රූපත් තියෙනවා නාමත් තියෙනවා. සවිඥානික බවකුත් තියෙනවා. පිළිකුල් භාවනාව කියලා තියෙන්නේ මේ සවිඥානික බව සහිත නාම රූප වලටමයි. දැන් අවධානයෙන් ඉන්න. ඇයි මේ ආය පිළිකුල් කියා හිතන්න වෙන්නේ? එතකොට වැටෙයි ඒ ස්පර්ශයන් බිඳෙනවා. ඒ සිතිවිලි බිඳෙනවා. ඒ නිසා ආයේ හිතන්න වෙනවා. එක දිගටම ඒ සිතිවිලි ඒ මතක් වීම සිහි කිරීම බිඳෙමින් යන හැටි දැන් අරමුණු කරන්න. අනිත්‍ය සංඥාව මතු කරගමු. මේ මනසත් ඒකේ යෙදෙන මේ සිතිවිලි ಜಾති සියල්ලම මේ විඳීමුත් ඔක්කොම බිඳ වැටෙනවා. කඩන් වැටෙනවා, වෙනසෙනවා. ඒ අතින් බලපුවම හරිම දුර්වලයි නේද? පහත් නේද? බාලයි නේද? කියලා කලකිරෙනවා. ඊළඟට කලකිරෙමු ආය හිතන්න වෙන එක ගැන. නැවත සමුදේ වෙනවා බිඳෙනවා. නැවත සමුදේ වෙනවා බිඳෙනවා. මේක මහා හිරිහැරයක්, වදයක්, මහා පෙළීමක්. මේ තමයි මේ මනසේ දුක්ඛ ස්වභාවය. කලකිරෙන්න මනසේ එවැනි දුක්ඛ ස්වභාවයක් තියෙනවා. විපරිණාම ස්වභාවය ආරම්භ කරන්න හැමදේම වෙනස් වෙමින් යනවා මේ සිතද්දි. විපරිණාම වෙනවා. ඒ ගැනත් කලකිරෙමු. ඊළඟට සිහි කරන්න මේ මානසික ක්‍රියාවලිය පටිච්ච සමුප්පන්නයි. පටිච්ච සමුප්පන්නයි සංකතයි. හොඳට වැටහෙන්න අරින්න හේතු ප්‍රත්‍ය නිසායි මේ හැමදේම ආයයි මතුවෙමින් එන්නේ. ධර්ම විසින්ම ධර්ම උපද්දවන මේ ක්‍රියාවලිය අනාත්මයි. පිළිකුල් භාවනාව කියන මේ ක්‍රියාවලිය මානසික සිද්ධිය අනාත්මයි. කලකිරීමක් උපද්දන්න මනසේ හායේ සිටිවිලි වල තියෙන අනිත්‍ය බව කෙරෙහි, දුක්ඛ බව කෙරෙහි
විපරිණාමය කෙරෙහි සහ අනාත්ම බව කෙරෙහි ලොකු කලකිරීමක් උපදින කලකිරෙන ගමන් හිතන්න මේ දේවල් කැමති වෙන්න ඇරෙන්න සුදුසු දේවල් නෙවෙයි. කැමති වෙන්න ඇරෙන්න සුදුසු දේවල් නෙමෙයි කියලා හිතලා කැමැත්ත අඩු කරමු, ඇලීම අඩු කරමු මනස පිළිබඳව. ඊළඟට කල්පනා කරන්න මේ වදෙන් ගැලවෙන්න විදියක් නැද්ද? වැටෙන්න ඇරෙන්න සමුදේ වෙච්ච ධර්ම නිසා අනිවාර්යයෙන්ම මේවා නිරෝධ කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේ මානසික ක්‍රියාවලිය චිත්ත චෛතසික නිරෝධ කළ හැකි. යලි නොහට ගන්න විදිහට පත් කරන්න පුළුවන්. අන්නේ යලි නොහට ගන්න විදිහට මනසේ අහෝසි වීම නැති වී යාම ශාන්තයි, ප්‍රණීතයි, සුවදායකයි. නැවත මනසක් ඇති නොවන විදිහට, සිතවිලි ඇති නොවන විදිහටම මේ ක්‍රියාවලිය නිවී යාම ශාන්තයි, ප්‍රණීතයි, සුවදායකයි. ශාන්තයි, ප්‍රණීතයි, සුවදායකයි. අරමුණු කරන්නේ ස්වභාවය. මනසක් නොවිනිනා ඒ වගේම සිතවිලි සිතීම මතක් වීම ඒව නොවී නම් නොහට ගන්නවා නම් මනතරම් සුවයක්ද, කොයිතරම් ශාන්තද, ප්‍රණීතද. මේ නිරෝධයේ සාක්ෂියට තියාගෙන ඊළඟට හිතන්න ත්‍රිලක්ෂණ වගේ පහත් ගති ගුණ තියෙන මේ මනස, මේ මතක් වීම, මේ සිතීම් සිතුවිලි මේවා ලෝකෙට අයිති ධර්මතා. මගේ නෙවෙයි. ඒවා මම නෙවෙයි. මගේ ආත්මයක් නෙවෙයි. මේ මොහොතේ මානසික ක්‍රියාකාරීත්වය සහ ඒ යෙදෙන ධර්ම කිසිවක් මගේ නොවේ. මම නොවේ, මගේ ආත්මයක් නොවේ. ඒ කිසිවක් මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මයක් නෙවේ. ඒ කිසිවක් මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මයක් නොවේ. තවමත් අසුභ භාවනාව හිතෙන්න ආරින්න. සියලු සත්ත්ව ශරීර අසුභයි කියලා හිතෙන ගමන්ම එවැනි මානසිකාරයක යෙදෙමින් තියෙන මනස ගැන, මානසික ක්‍රියාකාරීත්වය ගැන කැමැත්ත අඩු කරමු, ඇලීම අඩු කරමු, කලකිරීම මනස ගැන. අධිෂ්ඨානය කරමු. මනස පිළිබඳ මේ පිහිටවාගත්ත සිහිය, ඇති කරගත්ත නුවණ මෙතනින් නවත්තන්නේ නැහැ. දිගින් දිගටම වර්ධනය කරගන්නවා. ඒ සඳහා කැප වෙනවා කියලා අධිෂ්ඨානයක් කරමු. කරලා එනිහිට නැවත ඇස්සරිමු. සාදු සාදු. අසුභ භාවනාව බොජ්ජංග වැඩෙන ආකාරයට, මනස ගැනම කලකිරෙන ආකාරයට අපි සිතවිලි මෙහෙයුවා නේ. ඒ මනසම මෙහෙයුවා ඒකෙම ක්‍රියාකාරීත්වය ගැන කලකිරෙන විදිහට. එහෙනම් සාකච්ඡා කරන්න මොකද අත්දැකීමේ උදේ බලාපොරොත්තු තිබුණේ නේද? දවස් වෙන කලින් මේ සසර ගැන කලකිරෙනවා, පරිපූර්ණ වෙනවා. දැන් මොකද ඒ අදහස අතහැරලා? ආයේ සසර පැත්තට අදින ගතියක් හිතට දැනෙනවා.
දැනෙන්න ඕනේ සාමාන්‍යයෙන්. මේ සිතවිලි જાති එහෙම ලේසි පහසු සිතවිලි නෙවෙයි. අපි මේ භාවනා මානසිකාරය කියලා මේ දැන් සිද්ධ කරන ඔය බොජ්ජංග වැඩෙන භාවනා සසර පැත්තට පොඩ්ඩක් හරි බර අයට හරිම අමාරුයි. වැඩි වෙලා වරොත්තු දෙන්නේ නැහැ. ඒ හින්දා තමයි විවේකයක් දුන්නේ. ඒකින්ද ඒ වුණාට අර අදිෂ්ඨානේ නිතර මතක් ඒකයි අපි අර හැම වෙලේම අදිෂ්ඨාන කරන්නේ. කොහොම හරි මේක මීට වැඩිය බලවත් කරගන්න. මීට වැඩිය බල මොකද ශන සම්පත්තිය චුට්ටයි තව තියෙන්නේ. දැනටමත් බලන්න අපේ ශරීරවල හැටි. නේද? ඉතින් ඒතකොට පේනවා දැන් තව පොඩ්ඩයි ඉතුරු. ඒ ටිකේ මේ මානසිකාරය කළ යුතුමයි. මොකද මේක මේ සැරේ මග ඇරුණොත් ආයේ මේ බුද්ධ වචන අපිට හම්බෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. මෙවැනි මානසිකාර තියෙනවද කියලාවත් දන්නේ නැති වෙන්නේ. දැන් උදාහරණයක් මම කියනවා නම් දැන් මේ වෙලාවේ මෛත්‍රී භාවනාව ඉහළටම වඩලා මෙත්තා චේතෝ විමුක්තිය උපයලා මෛත්‍රී ධ්‍යාන වලට සම්බන්ධිලා ඉන්න දෙවියෝ ගොඩ ඉන්නවා. මේ වෙලාවේ දිව්‍ය ලෝක තලවල ඒ සමාධි සුවයෙන් ගත කරන දෙවියෝ. දැන් උදේ ඔයගොල්ලෝ මෛත්‍රී භාවනාව කරන විදිය ඒගොල්ලන්ට දැනෙනවා. දැනෙලා මොකද කියන්නේ? උදේ අපි කිව්වේ මෛත්‍රී භාවනාව කරමින් මේ මනෝ සම්පස්සයන් මනසින් උපදින වේදනාවන් මනසින් උපදින සංඥාවන් ඒවා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලානේ අපි භාවනා කරේ. එහෙම එකක් ඒගොල්ලෝ අහලා නැහැ. ඒ ගොඩක් අය සම්‍යක් දෘෂ්ටිකයි නෙමෙයි මම කියන්නේ. මෛත්‍රී සුවයෙන් ඒ සැප විඳින්මින් මේ මොහොත ගත කරමින් ඉන්න අය එහෙම එකක් අහලවත් නැහැ කලින්. ඒගොල්ලන්ට දැනෙනවා ඔයගොල්ලන්ගේ හිතේ. බුද්ධ දේශනාවේ එක සූත්‍රයක සඳහන් වෙනවා. ඒගොල්ලෝ එහෙන් ඉඳලා සාදුකාර දෙනවා කියන අපි කවදාවත් දන්නේ නැති මානසිකාරයක් මේක. සාදු කියලා ඒගොල්ලෝ අනුමෝදන් කරනවලු. හැබැයි ඒගොල්ලෝ ඒගොල්ලෝ තැති ගන්නවා කියලා කියනවා. බය වෙනවා කියලා කියනවා. අපේ මේ සමයදිලා ඉන්න මෛත්‍රී භාවනාවත් අනිත්‍යද එතකොට කියලා ඒක තැති ගැන්මක් වෙනවා කියලා ඒගොල්ලෝ. හරියට උදාහරණයක්වත් දෙනවා බුදුහාමුදුරුවෝ. හරියට අර සිංහයාට බඩි කිනි වුණාම එකපාර ගොදුරු අල්ලන්නේ අර මහා ගල උඩට නැගලා වරන්තරේ තුන් පාරක් සිංහනාද කරලා තමයි ගොදුරු හොයන්න යන්නේ. ඒක හැම සතාම දන්නවා. ඒකින්ද සිංහයා බඩිකිනි නැති වෙලාවට ළඟට ඇවිල්ලා අනික් සත්තුත් යනවා ගණන් ගන්න නැහැනේ. හැබැයි බඩිකිනි වෙලාවට අර සිංහනාද තුන ඇහෙනකොට ඒ සත්‍යෝ මුළු අනන්තරේම තැති ගන්නවා කියලා බුදුහාමුදුරුවෝ උපමාවක් දෙන්න. අන්න ඒ වගේ මෛත්‍රී වගේ භාවනාවක එන සමාධිය අනිත්‍යයි, ඒ මානසිකාරය අනිත්‍යයි, ඒක දුක්ඛයි, ඒක අනාත්මයි කියලා බුද්ධ භාෂිතය ඇහෙනකොට ඒ දෙවියෝ තැති ගන්නවා. එවැනි සත්‍යෝ තැති ගන්නවා. මොකද ඒගොල්ලෝ හිතන් ඉඳලා තියෙන්නේ ඒක පරම සෝය කියලා. එහෙම දේශනා තියෙනවා. ඒකෙන් යම් සම්‍යක් දෘෂ්ටියක් තියෙන අය සාදුකාර දෙනවා කියලා කියනවා. ගිහි අය හෝ එහෙම මානසිකාරයක යෙදෙන්න උත්සාහ කරනවා. දැක්කම අපි කවදාවත් අහලා නැති මේ සිතීලි જાතියන් මෙන්න මේගොල්ලෝ පරිහරණය කරනවා. මේගොල්ලෝ මහා වීරය කොටසක් කියලා මේ සූත්‍රයේම සඳහන් වෙනවා. මහා වීරයන් වහන්සේලා කියලා. ඔන්නෝම ඒගොල්ලෝ ගැන දැන් මේ කතා වෙන්නේ. බුද්ධ දේශනාවල තියෙනවා මම මේ කියන්නේ. මට හිතෙනව නෙමෙයි. එහෙම දේවල් සිද්ධ වෙනවා ලෝකේ. ඉතින් එහෙම දෙවියෝ පවා එහෙම ගරු කරන මානසිකාරයක් අතාරින්න හොඳ නැහැ නේද? අතාරින්න හොඳ නැහැ. ඒක තමයි අර වීරිය. තව මේක යෙදෙනවා කියලා මතක් කරගන්න ඕනේ. සාකච්ඡා කළ යුතු මොනවද මතකද? පිළිකුල් භාවනාව ගැන සහ ඒක බොජ්ජංග පැත්තට හරවන විදිය ගැන පැහැදිලි දෙයක්. ඒ ටික සූත්‍රයට අපෝ යනවාද? සූත්‍රය ටික කරමු දෙන්න. තවදුරටත් පටිච්චසමුප්පාදයෙන් දේශනාවෙන් එතන පස්සපච්චය වේදනා කියන කොටස ආනන්ද ස්පර්ශ ප්‍රත්‍යයෙන් දැන් වේදනා ප්‍රත්‍යයෙන් උඩට දෙආකාරයකින් කලින් විස්තර කරන්නේ. දැන් වේදනා වලින් යටට ඊට ඒවට මුල් වෙන කාරණා ඊට පැත්තට දේශනා කරන්නේ. දැන්
ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා ඇති වෙනවා කියලා කලින් කිව්ව කාරණේ මෙන්න මේ පරයයන් මෙනෙහි කරන්න. කොහොමද? කිසිම ආයුරකින් කිසිම ලෙසකින් කිසිම තැනක කවර ආකාරයෙන්වත් ඇසේ ස්පර්ශයක් කනේ නාසයේ දිවේ කයේ මනසේ සිද්ධ නොවුනොත් එහෙම සර්ව ප්‍රකාරයෙන්ම ස්පර්ශ නැති ස්පර්ශ නිරෝධය කියන සිද්ධිය සිද්ධ වුණායින් පස්සේ විඳීම් කියලා જાතිය පැන වෙනවා. නැත ස්වාමීන් වහන්සේ. ආනන්ද එහෙමනම් මේ විඳීම් වලට හේතුව ස්පර්ශයයි, මුල් කාරණය ස්පර්ශයයි, සමුදය ස්පර්ශයයි, ප්‍රත්‍ය ස්පර්ශයම තමයි. ඊළඟට ආනන්ද නාම රූප ප්‍රත්‍යයෙන් ස්පර්ශය වුණා කියලා වෙනවා කියලා කලින් දේශනා කරපු කාරණේ මෙන්න මේ විදිහට නුවණින් දැනගන්න ඕන. සලආයතන ප්‍රත්‍යයෙන් තමයි ස්පර්ශය තියෙනවා කියලා අපි කලින් දේශනාවල වැඩි අහන්නේ. මේ දේශනාවේ තියෙන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් ස්පර්ශය සිද්ධ වෙනවා කියලා. එහෙම සිද්ධ වෙන්න වීම මෙන්න මේ විදිහට තේරුම් ගන්න කියලා තේරුම් ගන්න විදියක් කියලා දෙනවා. ටිකක් ගැඹුරු තැනක් ඒක. හොඳින් අහ ගන්න ඕනේ හරිය. ඒ කාරණාව කියලා දෙන්නේ මෙහෙමයි. ආනන්ද යම් කිසි ආකෘතියකින් යම් සටහනකින් යම් ඇඳින ගැනීම වලින් යම් සලකුණකින් යම් කෙටි නම් වලින් හරි නාම ධර්ම පනවලා තියෙනවා. හොඳට හිතන්න. ඒ කියන්නේ නාම ධර්ම කියලා දේවල් පනවලා තියනවාද? එවැනි ආකෘතියක්, එවැනි සටහනක් ඇඳිනගත හැකි සලකුණක් හෝ කෙටි නම් කිරීමක් හෝ නැත්නම් රූපකායේ ඒ කියන්නේ රූප ධර්ම සමූහය රූපකායේ අදිවචන සම්පස්සය සිද්ධ වෙන්න පුළුවන්ද? අර කාරණාව තේරුම් ගන්න හිතන විදිය මේකයි කියලා කියනවා. ආයෙ ඒක කියවන්න ඕනේ. මේක තියෙනවනේ නේද? කියලා බලන්න. මොනවා හරි නම් වලින්, මොනවා හරි ලකුණු වලින්, මොනවා හරි සටහන් වලින් මොනවා හරි විදිහකට අඳුන ගැනීම කරන්න පුළුවන් වෙන විදිහට නාම ධර්ම පනවලා තියෙනවාද? මොනවාද සටහන්, මොනවාද ආකෘති? නාම ධර්ම නම් කරපුවා ඔක්කොම නේද? ඒ කියන්නේ අපි එක එක දේවල් අඳුනගන්නේ. දැන් අර ආස්වාස භාවනාවේදී අපි ආස්වාසයේ දිගයි කියලා අඳුනගන්නවා. දිගයි කියන්නේ නමක් ඉතින්. දිගයි කියලා දෙයක් නෙමෙයිනේ නේද? මොන හරි සිද්ධියක් මෙහෙම වුණොත් නම් දිගයි කියලා අපි නමක් දාගන්නවා. ඉතින් ඒ සලකුණ, සටහන, කෙටි අඳින්නේ. ඉතින් එහෙමම ගොඩ තියෙනවා අපේ ජීවිතේ. ඒක දැන් භුක්තියට සවි වෙලා අපිට ඒව නන්ද කියලාවත් මතක නැහැ අන්තිමට. නේද? එහෙම ඒවා ගොඩ තියෙනවා. එහෙම ඒවයින් මේ නාමකාය කියලා දෙයක් පැන වෙනවා. නාමකාය කියන්නේ රූප නොවන ඒ සිතිවිලි જાති ගොඩක්. එහෙම ඒවා ගොඩක් පැන වෙලා තියෙනවා. ඒතර එහෙම නොතිබුණා නම් එහෙම කිසිම ඇඳිනගත හැකි සැලකුණක් කෙටි නමක් ඒවා මොකුත්ම නොතිබුණා නම් හිතන්න. මොකුත්ම නොතිබුණා නම් මේ රූප ධර්ම ගොඩට දැන් රූප ධර්ම ගොඩ කියන්නේ සතර මහා ධාතුයි උපාදාය ටිකයි. ඒ ගොඩට අදිවචන සම්පස්සය කියලා එහෙම ස්පර්ශයක් සිද්ධ වෙන්න පුළුවන්. අදිවචන සම්පස්සයක් කියන්නේ මොකක් හරි වචන මාත්‍රයක් ඉදිරිපත් කරගත්තාම ඒක මේ මතක් වෙනවා. ඒක ඔස්සේ මතක් වෙනවා, හිතෙනවා. ඒවට කියනවා අදිවචන සම්පස්ස කියලා. ඒවට අනික් ආයතන පහම ඕනේ නැහැ. ඒ කියන්නේ ඇහ කන නාසය දිව ශරීරයෙන් මොකුත්ම ගන්න නැති වෙලාවක උනත් මනසට පුළුවන් මොන හරි මනසෙන් මතක් කරන්න. අදිවචන සම්පස්ස මොකක් හරි වචනයක් දීලා ඒ වචනේ ඔස්සේ හිතන්න පුළුවන්, මතක් කරන්න පුළුවන්. අපිට ඒ හැකියාව තියෙනව නේද? තියෙනවා. අන්න ඒ දැන් බුදුහාමුදුර දේශනා කරන්නේ මේ නාම ධර්ම මොනවා හරි නම් දීලා කෙටි නම් දීලා අපි හැම නම් කරලා අඳුනගත්ත එහෙම නම් දීමක් නොතිබුණා නම්
ඒ නාම ගොඩට කිසිම ආකාරයකින් නම් කියලා වැටහීමක් නොතිබුණා නම් මොන හරි මතක් වෙන්න පුළුවන්ද අපිට? බැහැනේ නේද? බැහැ. අන්න ඒක තමයි ඒක අපිට එහෙම හිතන්න කියලා මේ අවවාද කරනවා. රූපකායේ අදිවචන සම්පස්සේ කියන්නේ සතර මහා ධාතු ටිකක් තිබුණට ඇහැ කන නාසය දිව ශරීරය ඇඟ විදිහට මොනවා හරි සතර මහා ධාතු ගොඩක් තිබුණට අර වගේ නම් කරලා ඒ නාමකායක් අත දැක්ලා නොතිබුණා නම් මොනවත් මතක් කරලා ගන්න බෑ අපිට. ඒ නාමකාය කියලා එකක් පැනවෙලා නැහැ. එහෙමනම් මතක් කරලා හිතලා බලන්න බැරි වෙනවා. ඒතර අන්න ඒවට කියනවා අදිවචන සම්පස්ස කියලා. තව විදිහකින් අනිත් පැත්තට අහනවා මේකම පටිඝ සම්පස්ස ගැන ප්‍රශ්නයක් අහනවා. පටිඝ සම්පස්ස කියන්නේ සතර මහා ධාතු වල හැපීමක්. නේද? එතන පෙන්නනවා මොනවා හරි සටහන් වලින් මොනවා හරි ආකෘතියකින් මොනවා හරි ඇඳින ගන්න පුළුවන් ලකුණකින් මොනවා හරි කෙටි නම් වලින් හරි රූප ධර්ම කියලා දෙයක් පනවලා තියෙනවාද? රූප කියලා දෙයක් පැනවෙනවද? එවැනි පැනවීමක් නොතිබුණා නම් එහෙම ආකෘතියක්, ඒ කියන්නේ සතර මහා ධාතු කියලා හෝ ඇහැ කන නාසය ඒවා කිසිම දෙයක් පනවලා නැත්නම්, එහෙම දෙයක් නැත්නම් නාමකායේ පටිඝ සම්පස්සයක්. ඒ කියන්නේ නාම ධර්ම සමූහයට පංචද්වාරයන්ගෙන් යම්කිසි ස්පර්ශයක් සිද්ධ වෙන්න පුළුවන්. රූප කියලා දෙයක් නම් කරගන්න බැරි නම් එහෙම කට්ටියකුත් ඉන්නවා ලෝකේ. කොහෙද ඉන්නේ? ඉතින් අරූප ධානවල එහෙම වෙදිලා ඉන්නේ නේද? රූපයක් නැති සත්‍යෝ ඉන්නවා. එතකොට මෙතන අහන්නේ නාමකයක් ඒගොල්ලන්ට තියෙනවා හැබැයි. ඒගොල්ලන්ට හිතෙනවා, හිතේලි තියෙනවා. ඒ නාමකයට පටිඝ සම්පස්සයක් එහෙම දෙන්න පුළුවන් වේද? පටිඝ සම්පස්සයක් කියන්නේ මේ සතර මහා ධාතු හැප්පෙන ගතිය. දෙන්න බෑ. නාමකය වැඩ හැබැයි. ඒ අරූපී දෙවියෝ එහෙම ඉන්නේ නේද? ඒගොල්ලන්ගේ නාමකය වැඩ කරනවා හැබැයි පටිඝ සම්පස්ස නැහැ ඒගොල්ලන්ට. පංචද්වාර සම්පස්සයන් සිද්ධ වෙන්නේ නැහැ. ඒතකොට එහෙම කට්ටියට මේ සම්පස්සය නැහැ. අපිට කොහොමද එතකොට? අපිට ඒ සම්පස්ස ජාති දෙකම තියෙනවද? එකක් තියෙනවද දෙකම නැද්ද? මන් දෙවි ඔයගොල්ලෝ ජීවත් වෙන්නේ කියන්නේ මෙතෙක් කල ජීවත් වෙනකොට සම්පස්ස ජාති දෙකම පාවිච්චි කරනවද? එනවා නේද? දෙකම පාවිච්චි කරනවා. ඒ කියන්නේ දැන් රූප බලනකොට, ශබ්ද අහනකොට, මේ පංචද්වාර පාවිච්චි කරනකොට පටිඝ සම්පස්සයන් සිද්ධ වෙනවා. ඊළඟට ඒ ආයතන පංචද්වාර නැතුව අර මනෝද්වාරය විතරක් පාවිච්චි කරනවා. මනස විතරක් පාවිච්චි කරලා ඕන එකක් මතක් කරන්න පුළුවන්, හිතන්න පුළුවන්. එහෙම හිතනකොට අදිවචන සම්පස්ස තියෙනවා. එතකොට මෙතන පෙන්නන්නේ ඔය නාමකාය සහ නාමකාය කියන්නේ නාම ගොඩ, නාම ධර්ම සමූහය. තව තියෙන රූප ධර්ම සමූහය කියලා අපි මෙතන. එතකොට මේ නාම ධර්ම සමූහයයි රූප ධර්ම සමූහයයි එකක් හරි අඩු වුණොත් එක සම්පස්සයක් නැති වෙනවා. ඒකනේ මේ පෙන්නන්නේ නේද? දැන් අපිට දෙකම තියෙන හින්දා අපිට සම්පස්ස જાති දෙකම තියෙනවා. සමහර සත්ත්වෝ ඉන්නවා ඒ දෙකෙන් එකයි තියෙන්නේ අනික් සම්පස්සේ නැහැ. නමුත් ඒගොල්ලොත් සසරේ ඉන්නේ. ඒගොල්ලන්ට ස්පර්ශ જાතියක් ඉතුරුයි අරූපයයට. නේද? ඒ කාරණාව පෙන්නලා දෙනවා. ඔන්නේ ඒක නිසායි ඔය නාම ගොඩයි රූප ගොඩයි කියන දෙකම තුන්වෙනි අදියරට යන ඒකෙදි පෙන්නනවා ආනන්ද. එහෙමනම් තේරුම් ගන්න ඕනේ මොනවා හරි ආකෘති වලින් මොනවා හරි සටහන් වලින් මොනවා හරි ඇඳුනගත හැකි සලකුණු වලින් මොනවා හරි කෙටි නම් වලින් හරි නාම සමූහයක් හරි රූප සමූහයක් හරි පනවලා තියනවාද? ඒ නාම සමූහයයි රූප සමූහයයි දෙකම නැති වුණොත් අන්න දැන් ප්‍රශ්න දෙකම නැති වුණොත් ස්පර්ශය කියලා එකක් පනව ගන්න පුළුවන්. බෑ. එකක් තිබුණොත් නම් පුළුවන්. දෙකම තිබුණොත් ඒත් පුළුවන්. දෙකම නැති වුණොත් කියලා මේ ප්‍රශ්නේ අහන්නේ. නාමකය රූපකය කියන දෙකම සමූහයන් දෙකම නැති වුණොත් ස්පර්ශ කියලා පැනවීමක් සිද්ධ වෙන්න බෑ. එහෙනම් මොකද්ද අපි තේරුම් ගන්නවා? එහෙනම් නාම රූපම තමයි ස්පර්ශයට හේතුව. නාම රූපම තමයි ස්පර්ශයට හේතුව. ඒ විදිහට ඒ හිතන පරියාය කියලා දීලා තියෙනවා. ආනන්ද එබැවින් සාරාංශ කරනවා. එබැවින් ස්පර්ශය ඇතිවීමට
නාම රූපයම හේතු වෙයි, නාම රූපයම මුල් කාරණය වෙයි, නාම රූපයම සමුදය වෙයි, නාම රූපයම ප්‍රත්‍ය වෙයි. සලආයතන කියන වචනේවත් දාන්නේ නැතුව අර ඉස්තරේ කියලා දෙන්න. හැබැයි අපිට ඒක තේරුම් කරන්න මට ඔයගොල්ලන්ට සලආයතන කියන වචනේ දාන්න වුණා නේද? මම කොහොමද ඔයගොල්ලන්ට තේරුම් කරලා දෙන්නේ? පංචද්වාර කියලා වචනයක් පාවිච්චි කරා. මනස කියලා වෙනම එකක් පාවිච්චි කරලා අපි ආයතන 6 දාගෙනම තමයි අපිට ඒක තේරුම් ගන්න පහසු වෙන්නේ. හැබැයි බුදුහාමුදුරුවෝ ආයතන 6ක සඳහනක්වත් එතන කියලා නැහැ. තේරුම් ගන්න ලේසි වෙන්න අපි ඒක දාගෙන හිතුවා. ඒකෙන් පේන්නේ සලආයතන කියන වචනේ නැතුව වුණත් මූල ධර්මයේ ක්‍රියාත්මකයි. නේද? සිද්ධිය සිද්ධ වෙනවා. ස්පර්ශය කියන සිද්ධිය තමයි මුල් වෙලා තියෙන වේදනාවට. ඒ දෙක මැද්දට සලආයතන කියලා අර්ථ දැක්වීමක් දැම්මත් එකයි නැතත් එකයි. ස්පර්ශය ප්‍රත්‍යයෙන් තමයි වේදනාව තියෙන්නේ. නාම රූප ප්‍රත්‍යයෙන් හරිද? නාම රූප ප්‍රත්‍යයෙන් තමයි ස්පර්ශය තියෙන්නේ. ඒ විදිහට වෙනවා. එතෙන්දී මේ ස්පර්ශය ලැබෙනකොට ඒ ලැබෙන ආයතනෙට එහා අපිට කියන්නේ අදියෝදන සම්පස්සේ පරිස සම්පස්සයක් ලැබුවේ. දැන් පිළිවෙල තින්සියන සත්‍යයන් අපි දන්නවා ලේන කියලා කියනවා. ඒකට එතන අපි අදියෝදන සම්පස්සය දානවනේ. ඒ අදියෝදනයේට අදියෝදන සම්පස්සයක් අපි උදාහරණ මාර්ගයෙන් කියන්නේ. මේ ලේන කියලා බිඳුගන්න. ඒකවල චිත්තයක් මවා ගන්න නැත්නම් විතර එකක් පිටු කරගන්න. වනේ ඒ පටික සම්පස්සෙමයි. ඔව් දැන් සද්දයක් ඇහෙද්දි නම් ඔය ඔක්කොම හිතුනේ පටික සම්පස්සයකින්ම තමයි ඒක වෙලා තියෙන්නේ. ඔව් පටික සම්පස්සෙමයි. පටික සම්පස්ස ක්‍රියාවලියෙම තමයි අර ඉතුරු ඔක්කොම. හැබැයි අපිට හිතමු සද්දයක් ඇහෙන්නේ නැහැ. අපි නිකන් ඉන්න ගමන් මතක් කරනවා ලේන කෑ ගහන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. ඇහෙනවද හිතෙන් ටින් ටින් ගාලා? හිත දන්නවද ටින් ටින් ගාලා ලේන කෑ ගහන්නේ? සද්දයක් ඇහෙන්නේ නැහැ කනට. හැබැයි සද්දේ මතකයි. සද්දේ මතක. අන්න ඒක තමයි ආදිවචන සම්පස්ස. එහෙම කල්පනා කරනකොට දැන් ලේන කෑ ගහන්නේ කොහොමද කියලා මම කල්පනා කරනකොට මට එනවා ඒ සද්දේ. කනෙන් නෙමෙයි. මනසෙන් මතක් වෙනවා. ඒක තමයි ආදිවචන කියන්නේ. ඒ සම්පස්සේ තමයි ඔය අරූපී බ්‍රහ්මයින්ට එහෙම තියෙන්නේ. අපිට එහෙම නෙමෙයි. අපිට කනට සද්දයක් ඇහෙන වෙලාවට පටික සම්පස්සයක් කරා තමයි ඔක්කොම මතක් වෙන්නේ. කනට අනික් පංචද්වාරයෙන්ම නැතුව නිකම්ම අපි මොන හරි කල්පනා කරන වෙලාවට. ඒවා ආදිවචන සම්පස්ස. එහෙමයි ගන්න. අපිට දෙකම තියෙනවා. එතකොට ඔයගොල්ලෝ උදේ භාවනා කරා ජාති ජරා මරණ එහෙම භාවනා කරා මොන සම්පස්සේද පාවිච්චි කරේ? දැන් මරණයම ඔයගොල්ලෝ සිහි කරා. එතකොට මරණය ඇඟේ හැප්පිලාද කනේ හැප්පිලාද ඇහි හැප්පිලාද කොහේ සිහිුනේ කොහමද? ආදිවචන සම්පස්ස. මරණය කියන වචනේ දාලා හිතුවා. හිතපුවාම ආදිවචන සම්පස්සේ. මැරිලා බැලුවේ නෑ. මැරිලාම බැලුවා නම් ඔන්න පටික සම්පස්සේ. ඒ කය බින්දරන්නේ නේද? කය බින්දරන්නේ මැරෙන්නේ. එතකොට මැරිලා බැලුවා නම් පටික සම්පස්සේ. නමුත් දැන් අපි මරණය ගැන උදේ හොඳට භාවනා කරා ආදිවචන සම්පස්සේ. ඔව් මනසෙන් හැම වෙලේම ආදිවචන සම්පස්සයක්මයි. හැබැයි අපි පංචද්වාර මුල් වුණොත් අපි ඒවට කියන්නේ මේ පටික සම්පස්ස. ඒකෙන් අපිට තේරෙනවා පටික සම්පස්ස නිසා අපිට හිතේට ඇති වෙනවා. දැන් ටින් ටින් ගාලා සද්දයක් ඇහුණාම ලේනම මතක් වෙලා එනවා. එහෙම ක්‍රමයකුත් තියෙනවා. හැබැයි ටින් ටින් ගාලා සද්දයක් ඇහෙන්නේ නැතුව හිටපු ගමන් ඉන්න ගමන් ලේනම මතක් වෙන වෙලාවල තියෙනවා. ලේනේ පලාතකවත් නැති දැනගත් ලේනම මතක් කරගන්න පුළුවන්. ඒ ආදිවචන සම්පස්ස. ඒකට අර රූපකායේ අදිවචන සම්පස්සේ. එතකොට රූපකාය කියන දේ උත්තර අනුනගත්තොත් අපර කරගත්තොත් ඒ රූපකායේ අදිවචන සම්පස්සේ නෙමෙයි. එහෙම නෙමෙයි. රූපකාය කියලා තියෙන දැන් සතර මහා ධාතු ටිකක් නේ. රූපකාය කියලා මොන විදිහට පැනවද සතර මහා ධාතු ටිකක්නේ බලන්න වෙන්නේ. එතන නාමකාය කියලා එකක් අර්ථ දැක්විලා තිබුණ නැත්නම් ඒ කියන්නේ මොනම නාම ධර්මයක් ගැන සටහනක්වත් වේදනා කියලා જાතියක් නැත්නම් සංඥා කියලා જાතියක් නැත්නම් චේතනා කියලා જાතියක් නැත්නම් කිසිම විදිහකට එහෙම නාම ධර්ම අර්ථ දැක්වෙන්නේ නැත්නම් එහෙම જાතියක් නැත්නම් රූපකාය විතරක් තිබුණට අදිවචන සම්පස්සයක් ගන්න බෑනේ. අයි මතක් කරගන්න මනසක් ඕන. ඒකයි ඒ කියන්නේ. රූපකාය තියෙනවා. හැබැයි අදිවචන සම්පස්සයක් ගන්න බෑ රූපකායට.
ඒ වගේම අර බ්‍රහ්ම වගේ ඒ සත්ත්වෙන්ට නාමකාය තියෙනවා. හැබැයි පටික සම්පස්සය ගන්න බෑ. අපිට නාමකායක් තියෙනවා, රූපකායක් තියෙනවා, සම්පස්ස જાති දෙකම ගන්න පුළුවන්. සම්පස්ස දෙකම අපි නිරෝධ කරන්න ඕනේ. අන්තිමට ඒ කියන්නේ භාවනා කරනකොට එහෙම ඉතින් අදිවචන සම්පස්සේ අපි පාවිච්චි කරනවා මනස ගැනම කලකිරෙන්න. අවසානයේදී සිද්ධ වෙන්න ඕනේ ස්පර්ශ જાති දෙකම නිරෝධය. ඔව්. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා, වේදනා ප්‍රත්‍යයෙන් සංඥා, සංඥා ප්‍රත්‍යයෙන් උපාදාන විදිහට යනවා. එතකොට අන්‍යෝන්‍ය අනාදි නාම රූප විඥාන දෙක අන්‍යෝන්‍ය විදිහට තමයි ප්‍රත්‍ය වෙන්නේ. මේක නිසා නෙක ඒක නිසා මේක අර බට කෝටු මිටි දෙකක් හේතුඵල දිනවා වගේ කියලා උපමාවක් එහෙම තියෙනවා. එකක් නිසා නෙක ඒක නිසා මේක තියෙනවා. දැන් එතකොට මේ පටිච්චසමුප්පාද කොටස එතනින් ඉවර වෙනවා පටිච්චසමුප්පාද කොටස. රහතන් වහන්සේලා වෙන්නේ නිරෝධ කියලා තියෙන්නේ. දැන් නිරෝධ කියලා කියන්නේ පටික සම්පස්සේ නැවත හට නොගන්න විදිහට කාරණා සකස් වෙලයි තියෙන්නේ. හැබැයි නෑ ඒවට පස්ස කියන නම අපි පාවිච්චි කරන්නේ නෑ. රහතන් වහන්සේගේ සිද්ධ වෙන සිද්ධිය ඔක්කොම අර ක්‍රියා කියන තැනටයි වැටෙන්නේ. දැන් මේ පටිච්ච සමුප්පාදයේ ඇතුළේනේ මේ අපිට මේ වචන හම්බෙන්නේ. පටිච්චසමුප්පාදය ක්‍රියාත්මක වෙන්නේ අපිට. රහතන් වහන්සේ කෙනෙකුට පටිච්චසමුප්පාදයක් නැහැ. ඔව් ඒකින්ද මේ වචන එතෙන්ට දාගෙන හිතන්න යන්න හොඳ නැහැ. ඔව් රහතන් වහන්සේලාගේ ස්පර්ශ නිරෝධ, සලආයතන නිරෝධ ඔය වචන ඒගොල්ලන්ට අදාළ වෙන්නේ ඒවා නිරෝධ කරලා තියෙනවා. ඔය වචන අදාළ අපිට. ඒතයි අපිට දීප වචන එතෙන්ට ආදේශ කරලා හිතන එක එච්චර ඒකෙන් හිත පැටලෙයි තමයි මට හිතෙන්නේ. එහෙම හිතන්න ඕනේ. එතකොට දැන් ওই ප්‍රශ්නේ මැත්තට හරි වැදගත් ප්‍රශ්නයක්. මොකද ඒ කාලෙම සූත්‍රවලදීම බුදුහාමුදුරුවෝ හම්බෙන්න මට මතක නැහැ සූත්‍රේ නම එක්කෙනෙක් ඇවිල්ලා අහනවා මේ තථාගතයන් වහන්සේ වේදනාව විඳිනවා. වේදනාවක් තියනවද තථාගතයන් වහන්සේ කියලා අහනවා. එතකොට දැන් වේදනා නිරෝධයි නම් බුදුහාමුදුරුවෝ උත්තර දෙන්න ඕනේ වේදනාවක් නැහැ කියලා. එහෙම නෙමෙයි. තථාගතයන් වහන්සේට වේදනාවක් තියෙනවා කියලා උත්තර දෙනවා. ඉතින් එතකොට තේරෙන්නේ එතන වෙනම ධර්මතාවය ටිකක් තියෙනවා. අර අපි අපේ මේ පටිච්චසමුප්පාදයට අර්ථ දක්වපු අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සිද්ධ වෙන ටික තමයි නැත්තේ. ඒකින්ද දැන් තථාගතයන් වහන්සේ වේදනා නිරෝධයි කියලා කිව්වහම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ අපිට තියෙන වේදන එහෙනම් කිසිම දෙයක් දැනෙන්නේ නැතුව අක්‍රියව ඇත්තේ කියලා. එහෙම නැහැ. ඒතනත් වේදනා කියලා වචනයක් අර්ථ දැක්වෙනවා. හැබැයි මේ විදිහට නෙවෙයි. මේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සිද්ධ වෙනේම නෙමෙයි. ඒ නිසා මේ දෙක එකට දාලා පටිච්චසමුප්පාදයේ අතෙන්ට දාලා කල්පනා කරන එක පටිච්චසමුප්පාදේ නැති තැනකට පටිච්චසමුප්පාදේ දාලා දැන් පටිච්චසමුප්පාදේ කියන වෙන විදිහකින් කියනවා නම් දුක්ඛ සත්‍යයයි දුක්ඛ සමුදය සත්‍යයයි පටිච්චසමුප්පාදේ කියන්නේ. අර ජාති ජරා මරණ කියන මේ වචන ටික දුක්ඛ සත්‍යය ඊට යටින් තියෙන අවිද්‍යාව සංකාර ඒවා ටික සමුදය නේද? එතකොට මේ දුක්ඛ සත්‍යයයි දුක්ඛ සමුදය සත්‍යයයි තමයි පටිච්චසමුප්පාදේ කියලා කියන්නේ. රහතන් වහන්සේ කියන ඒ ස්වභාවයට අපි මේ දෙක ගෙනහිලා ආදේශ කරන්න හැදුවොත් කරගන්න පුළුවන් වේද? මොකද එතන දුක්ඛ නිරෝධ කරපු තත්ත්වයක් තියෙනවා. ඒක නිසා මේ අර්ථ දැක්වීම ටික ගෙනහිලා අතෙන්ට යා කරලා හිතන්න හොඳ නැහැ. දුක්ඛ සහ දුක්ඛ සමුදය දෙකම නිරෝධ කරපු ක්‍රියාවලියක් සිද්ධ වෙනවා එතන. ඒතකොට ඒ ක්‍රියාවලිය දුක්ඛ ක්‍රියාවලිය දුක්ඛ සමුදය ක්‍රියාවලිය විස්තර කරන්න පාවිච්චි කරපු වචනේ අර්ථ දැක්වීම ටික එහෙමම ගෙනිලා අතෙන්ට අපි ආදේශ කරලා හිතුවොත් අපි පැටලෙන එකයි වෙන්නේ. ඒ නිසා තමයි දැන් අභිධර්මයේ බලනකොට ඔයගලන්ට හම් වෙනවා අරහත්ත්වය ගැන මේ අරහත් චිත්තය ගැන ඒ හිත ඇතුලේ තියෙන චිත්ත චෛතසික ටික විස්තර කරලා තියෙනවා අභිධර්මයේ. ඒකට ඒකෙදි පෙන්නනවා සර්ව චිත්ත සාධාරණ චෛතසික ටික අරහත් සිතේ තියෙනවා. වේදනා තියෙනවා. සංඥා තියෙනවා. හැබැයි වෙනම ක්‍රමයකට තියෙන මේ අපිට තියෙන පටිච්චසමුප්පාද ක්‍රමය එතන නැහැ. ඒක සිද්ධ වෙනවා. ගොඩක් ඒවා සිද්ධ වෙනවා. මම නම් ඒ අර ඒ සිතේ චෛතසික දාලා පෙන්නන්න.
ගොඩාක් චෛතසික මේ අපිට තියෙනවා ඔක්කොම තියෙනවා. නැත්නම් අර අකුසල පැත්තේ චෛතසික ටික විතරයි. අනික තියෙනවා. ඉතින් අපි නිරෝධයි කියලා ඒව මුකුත්ම නැහැ. හිතවිලි හිතන්නත් බෑ, වේදනාවක් නැහැ කියලා අක්‍රිය තත්ත්වයක් හිතන්න හොයන්න හොඳ නැහැ. ඒවයි තියෙනවා. ඒ චෛතසික ටික ඔක්කොම තියෙනවා. අර අකුසල් චෛතසික ඒවා ටික තමයි නැහැ. ඉතින් එතකොට පේනවනේ අර අපි පටිච්ච සමුප්පාදයේ විදිහට දේශනා කරන ඒ ක්‍රියාවලිය ඒ වචන ටික ගෙනහිල්ලා අතෙන්ට දාලා හිතන්න යන්න හොඳ නැහැ කියන එකයි ගන්න. අපි ඒව අදාළ නැති තැනකට ඒව අදාළ කරගන්න හදනවා වගේ එතකොට. ඒ හින්දා තමයි අර සූත්‍රයෙන් පොඩ්ඩක් කියන්න බුදුහාමරණ වේදනාව දැනෙනවද කියලා එහෙම අහන සූත්‍රයක් තියෙනවා. ඒකෙදි පෙන්නනවා තථාගතයන් වහන්සේට වේදනාව දැනෙනවා. උපාදාන පැත්ත ඒක තමයි මම කිව්වා අකුසල චෛතසික ටික ඒවා මොකොත් නෑ රාග නෑ ද්වේෂ නෑ මෝහ නෑ නමුත් වේදනා දැනෙනවා සංඥා තියෙනවා ඒවා ටික තියෙනවා. එතකොට මේකත් එක්ක පැටල ගන්න එපා මේ අපි ගැන මේ දේශනාවෙන්නේ මෙතන දේශනාවෙන්නේ අපි ගැන. එතකොට අපිට වේදනා තියෙන නිසා තමයි වේදනා අපිට අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ඇතිවෙච්ච මේ විඳීම් තියෙන නිසා තමයි අපිට සංකාර වෙලා කර්ම රැස් වෙන්නේ. අරගොල්ලන්ට තියෙන මේ විඳීම් කියලා නම් කරලා තියෙන ඒවාට ඒවා සංකාර බවට පත් වෙන්නේ නැහැ, කර්ම රැස් වෙන්නේ නැහැ. ඒවා නිකන් ධර්මතා ටිකක් විතරයි. සංස්කාර නිරෝධය මේක. ඉතින් දැන්ම කල්පනා කරන්න ඕනේ නැහැ වැඩි රහතන් වහන්සේ හිතන්නේ කොහොමද? මොකද දැන් අපිට දැන් මෙහෙම හිතන්නකො අපිට දැන් මිනිසෙක් විදියට ෂණ සම්පත්තිය සහිතව හිතන්න හිතක් දීලා තියෙනවා. ඒකෙන් හිතන ටිකවත් තාම කරගන්න තු අරය හිතන්නේ කොහොමද කියලා හිතන්න කිව්වොත් මේ හිතෙන් හිතන්න ක්‍රම ටිකක් අපිට බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙනවා. ඒ ටික හිතලා ඉන්නවා. ඊට පස්සේ බලන්න මේ අපේ ස්වභාවය ඉක්මවපුවා හිතන්නේ කොහොමද කියලා ග්‍රහණය කරගන්න. ඒ ඉන්න මේ පටිසම්පාදයේ එතෙන්ට ආදේශ කරන්න යන්න එපා කොයිලාවකට. රහතන් වහන්සේ කියන ඒ ස්වභාවයට මොනම වෙලාවකත් පටිසම්පාදයේ තියෙන ඒවා ආදේශ කරලා හිතන්න යන්න එපා. පටිසම්පාදයේ කියන්නේම මේ අරහත්ත්වේ නැති ස්වභාවය. රහතන් වහන්සේ නොවන ස්වභාවය තමයි පටිච්චසමුප්පාදය කියලා කියන්නේ. එතකොට ඇයි මේ බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේදී මුලින් පටිච්චසමුප්පාදය දේශනා කරන්නේ? මේ ධර්ම නිසින් මේ ධර්ම උපද්දනවා. මේවා ප්‍රත්‍ය වෙමින් මේ ධර්ම උපද්දනවා කියලා තමයි පටන් ගන්න. හැබැයි මැද හරියදී දේශනා කරන්නේ ඒ ක්‍රියාවලියට තමන් කියන ගතිය ආදේශ කරගන්නේ කොහොමද කට්ටිය කියලා. ඒක තමයි ඊළඟට එනකොට මම කියවර කොටස් 6කින් යන්නේ කියලා. දෙවෙනි කොටසේ තියෙන්නේ අපිට ටිකක් ඈතයි එතන මම යනතර කලින් පොඩ්ඩක් කියන්න. ඒකේ පෙන්නන්නේ ඔය පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය සිද්ධ වෙනකොට මනසට ඒ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ තමන්. නැත්නම් ඒ ක්‍රියාවලියට එදිලා තියෙන ධර්ම තමන්ගේ කියලා වගේ හිතෙනවා. එහෙම කරලා තමන් කියලා ධර්මයක් තමන් කියලා අදහසක් ඒකට ගාව ගන්නවා. ඒකට නිස්ෘත කර ගන්නවා කියලා දේශනා වෙනවා සූත්‍රයේ මැද හරිය. හැබැයි ඒක එහෙම අවශ්‍ය නැහැ කියලායි පෙන්නන්නේ. දැන් එතන රහතන් වහන්සේ කියන ස්වභාවයේදී වෙන්නේ ඔය ක්‍රියාදාමයක් සිද්ධ වෙනවා. හැබැයි තමන් කියලා අදහසක් නැති නිසා ඒ ක්‍රියාදාමයේ තියෙන වේදනාරෝමය එතන තිබුණාට අර කර්ම රැස්වීම නිරෝධ කරලා තියෙන හින්දා අපිට පටිච්චසමුප්පාදයේ තියෙන න්‍යාය එතෙන්ට දාගන්න බෑ. ඒකයි දාන්න බෑ. දාන්න උත්සාහ කරන්නත් එපා. උත්සාහ කරොත් ලොකු පැටලවිල්ලක් තමයි සිද්ධ වෙන්නේ. ඒකට අභිධර්මයට මෙයන් සූත්‍ර වලින් ගන්න බෑ. ඒක අභිධර්මයේ අරහත් චිත්ත චෛතසික ටිකක් පොරට විස්තර කරලා තියෙනවා. ඉතින් ඒකෙන්ම ගන්න එක. මොකද අරහත් චිත්තය සම්පූර්ණයෙන්ම විග්‍රහ වෙන්නේ අභිධර්මයේ. මිසක් සූත්‍ර වලින් සූත්‍ර වල අරහත්ත්වය සම්පූර්ණයෙන්ම විස්තර කරන්නේ නැහැ කොහෙවත්. අභිධර්මයේදී තමයි අරහත් චිත්තය විස්තර කරන්නේ. ඒක හැල්ල කියවල තමයි ඒක ගන්න.
ඔව්. ඒතර අරහත් සිතක ස්වභාවය ගන්න වෙන්නේ අපිට අභිධර්මයෙන්ම තමයි. ඉතින් මෙහා අපි රැඳිලා සූත්‍ර පිටකයෙන් අරහත් සිතක ස්වභාවය මෙහෙමයි කියලා කොහොම හිතුවත් අපිට හම්බෙන්නේ එකම උත්තරයයි රාගක්කයෝ දෝෂක්කයෝ මෝහක්කයෝ තමයි හම්බෙන්නේ. හැම සූත්‍රයෙන් පෙන්නන්නේ අරහත් සිතේ ස්වභාවය තමයි රාගක්කයෝ රාග නැති දෝෂ නැති මෝහ නැති ස්වභාවය. ඒ විදිහට තමයි සාරාංශ කරන්නේ. හැබැයි රාග නැති දෝෂ නැති මෝහ නැති ස්වභාවය මොකක්ද කියලා අභිධර්මයේ අරහත් චිත්තේ තියෙන චිත්තචෛතසිකය ඉස්සර කරලා තියෙනවා. ඒකෙදි පෙන්නනවා ඒ සර්වචිත්ත සාධාරණ චෛතසික ටික තියෙනවා. ඒවා ක්‍රියාත්මක වෙනවා. අර අකුසල චෛතසිකට යන ඒවා තමයි නැත්තේ. ඒකෙන්ද රහතන් වහන්සේට වේදනාව දැනෙනවද? අර ඒ වගේ ප්‍රශ්න වලට හිත දාන්න යන්න එපා. මේ අපිට දැන් දැනෙන වේදනාව විදර්ශනා කරන්න මේ මහන්සිය යොදවන්න. දැන් අපි රහතන් වහන්සේගේ චිත්ත ස්වභාවය මෙහෙම ඇති අර එහෙම ඇති කියලා කල්පනා කරන මහන්සියක් තියෙනවානේ. ඒ මහන්සිය යොදවන්න මෙතන මේ දැනට ලැබෙන වේදනාවල අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න. අර පැත්තට හිත දාන්න එපා. එහෙම දාන්න කියොත් ඔබ පැටලෙනවා. ඒක තමයි මම කිව්වේ අපිට විශේෂ වෙන්නේ නැති එකක් අපි විතර්ක වලින් විශේෂ කරගන්න ගියාම මානසිකයක් ඉතුරු වෙනවා. වෙහෙසක් ඉතුරු වෙනවා. භාවනාව නීරස වෙන්න පුළුවන් එතකොට. ඔව්. නැත්නම් දැන් අපිට භාවනාවක් දෙන්න තිබුණානේ බුදුහාමුදුරන්ට මේ අරහත් සිත මෙහෙමයි. අරහත් සිත මෙන්න මෙහෙමයි කියලා භාවනාවක් එහෙම අරහත් සිත ගැන හිතන්න භාවනාවක් එහෙම අපිට දීලා නැහැ. අපිට දීලා තියෙන හැම වෙලේම මෙතන සිද්ධ වෙන ඒවා අරගෙන මේ එක එකක් මෙන්න මේ සම්බන්ධය තියෙනවා කියලා අන්න ඒක තේරුම් ගන්න භාවනා කරන්නයි කියලා තියෙනවා. දැන් නම් පටිසම්පාදයේ අන්තිම හරිය ඒ විනාඩි 2ක් විතර අරන් ඒ ටික ඉවර කරලා මෙන්න අපේ දානෙට අන්තිම කොටස තියෙන්නේ විඥාන පත්‍ය නාම රූපං කියන කොටස. දැන් අපි කලින් කතා කරලා ඉවර කරේ නාම රූප පත්‍ය පස්සෝ කියන එක. නාම රූප පත්‍ය පස්සෝ කියන එක. දැන් මේ කොටසේ පොඩි කොටසක් තියෙනවා විඥාන පත්‍ය නාම රූපං කියන එක. ඒ තුන පෙන්නනවා ආනන්ද විඥානයේ මෞකසට වැසගත්තේ නැත්නම් පහළ නොවුණා නම් නාම රූපය එතන කලල රූප ආදී වශයෙන් මිශ්‍රව කියලා අටුවාවේ සඳහන් වෙනවා මෞකස පහළ වෙනවද විඥානයේ සම්බන්ධ නොවුණා නම් ඒක කලලයක් වෙනවද කියලා. ඒකට නැත ස්වාමීන් වහන්සේ ඊළඟට විඥානයේ මෞකසට බැසගෙන මෞකසෙන් පහ වුණා නම් නාම රූපය පරිපූර්ණ ස්කන්ධ බවට පත් වෙනවද කියලා. ඒ කියන්නේ කලලයක් හැදිලා නමුත් ටික දවසකින් විඥානය බැහැර වෙලා එතකොට මේක පරිපූර්ණ නාම රූපයක් බවට පත් වෙන්නේ නැහැ. නැත ස්වාමීන් වහන්සේ කියලා පෙන්නනවා. මේ ප්‍රශ්න කීපයක් ඒ සම්බන්ධයෙන් අහනවා මෙහෙම. තුන්වෙනියට අහනවා ආනන්ද ලදරු කුමරිකුගේ හෝ කුමරියකගේ හෝ විඥානය සිඳෙනවා නම් නාම රූපේ වැඩිවීමට විපුල බවට පැමිණෙන්නේ. ඒ කියන්නේ ලදරු වයසේදී බාල වයසේදී මැරුණා. විඥානය නැති වුණොත් එතනින් එහාට ඒ නාම රූප වැඩෙනවාද? නෑ අපි දන්නා ඒ නාම රූප වැඩිම එතනින් අතර වෙනවා නැත්නම් ස්වාමීන් වහන්සේ. ඊළඟට ආනන්ද එබැවින් විඥානය කියන මේම තමයි නාම රූපයට හේතු වෙන්නේ. ඒ අවස්ථා තුනක් නෙපෙන්නන්නේ. මේ මෞකසට බැසගත්තේ නැත්නම් නාම රූපය කියලා එකක් වෙන්නේ නැහැ කියනවා. බැසගෙන ටික දවසකින් බිහි වෙන්න කලින් විඥානය ඉවත් වුණොත් ඒත් නාම රූපය වැඩෙන්නේ නැහැ කියනවා. බැසගෙන දරුවා බිහි වෙලා ලදරු කාලේ විඥානය ඉවත් වුණත් එතනින් එහාට ඒ නාම රූපය වැඩෙන්නේ නැහැ කියලා ඒ තුන සාක්ෂියට තියාගෙන හිතන්න කියනවා. එහෙනම් මේකම තමයි ප්‍රත්‍ය. මොකද්ද? විඥානයමයි නාම රූපයට ප්‍රත්‍ය වෙන්නේ. අනික් අතට හිතන්න කියනවා. මෙහෙම නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය වේ කියලා කලින් දේශනා කරපු එක මෙන්න මේ විදිහට හිතලා බලන්න කියනවා. යම් විදිහකට නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය වේද මෙන්න මේ විදිහට හිතන්න ආනන්ද විඥානයද නාම රූපෙහි පිහිට නොලබන්නේ නම් මතු ජාති ජරා මරණ දුක් රැසක හට ගැනීම සිද්ධ වෙන්න පුළුවන්.
විඥාණයට තනිව ඉන්න බැරි බවක් පෙන්වන්නේ නේද? නාම රූපයක පිහිට නොලැබුණා. දැන් අර මෞකසම කතාවට විඥානය බැසගත්තේ නැත්නම් නාම රූපේ වර්ධනය වෙන්නේ නැති බව කලින් කිව්වා. එතකොට විඥානය මොකටද ඇවිල්ලා බැසගන්නේ? නාම රූපයක පිහිට නැතුව එයාට ඉන්න බැරි හින්දා. එහෙනම් බැස ගන්න ඕනේ නෑනේ. එළියේ තනියම ඉන්න පුළුවන්. ඇයි මෞකසක බැස ගන්න එන්නේ? ඒකෙන් පෙන්නනවා නාම රූපේ පිහිටක් නොතිබුණොත් විඥාණයට ඒත් පවතින්න බෑ කියලා. ඒකට අනිසත්කමේ රූපේ විතරයි තියෙන්නේ විඥානයක් නැහැ. ඔව් ඒක විපාක මට්ටමකනේ ඉන්නේ. ඒ කියන්නේ කලින් නාම රූප විඥාන පැවැත්මක විපාකයේ තියෙනවා. ඒතර ඒ විපාකයේ ගෙවිලා ආයේ නාම රූපේ බැස ගන්නවා ඒක. එහෙම తాවකාලිකව නැති වෙන්න පුළුවන්. ඒ කාලය තුළ ඉතින් විඥානය නොතිබෙන්න හේතුවනේ හදාගෙන තියෙන්නේ. දැන් මෙහෙම හිතන්න ඕන දැන් මනසේ ඒකට මම වෙන උපමාවක් කියනවා. මනසෙක් විදිහට උපදිනවා ඇහැ හොඳට පේනවා. ටික කාලෙකින් ඇහැ අන්ධ වෙනවා. ආයෙ බේත් කරලා දොස්තරවරු ආයෙ සනීප කරලා දැන් ආයෙ හැපේනවා. දැන් අර අන්ධ වෙලා තිබිච්ච කාලේ එයාගේ පෙනීම කොහෙද තිබුණේ? ඇයි අන්ධ වෙලා ඒක පේන්නේ නැතුව ගියේ? කර්ම විපාකයක් විදිහට. අන්න ඒ වගේ අතනත් කර්ම විපාකයක් විදිහට විඥානය ටික දවසකට නැහැ. එහෙමයි කියලා විඥානය නැවත පහළ වෙන එක නවත්තලා නැහැ. ඒ වගේ తాවකාලික සිද්ධි තියෙන්න පුළුවන්. එකක් අඩු වෙලා අනික වැඩි වෙලා මේ අපේ ශරීරවල සිද්ධ වෙනවා. එහෙම ගොඩක් ඒවා අවයව වැඩ කරන්නේ නැතුව යනවා කාලෙකදී. නේද? ඒවා කර්ම විපාක විදිහට සිද්ධ වෙනවා. හැබැයි දැන් අපි හිතමු කකුලක් කැපුවා කෙනෙක්. මනසෙක් කියලා ඉපදිලා නම් කර්ම විපාකයක් විදිහට දැන් කැලලක් අඩුයි. එතනින් එහාට ජීවිතේ එහෙමයි. ඉතින් අන්න ඒ වගේ ගොඩාක් සිද්ධ වෙන්න පුළුවන් මේ කර්ම විපාක විදිහට යම් කාලයකට. අරගොල්ලොත් ඒ භවයේ ඉන්නේ ඒ කර්ම විපාකයක් විදිහට. ඒ විපාකේ වුණාම ආයෙත් විඥානය වැඩ පටන් ගන්නවා. ඒකම කියන්නේ රහතන් වහන්සේලා සමාපatti සෝය කරනවා. ඔව්. එතන ආයෙත් අර ප්‍රශ්නේ රහතන් වහන්සේලා ඔබ කරන්නේ කොහොමද කියලා. හරි උත්තරයක් දෙන්න බෑ අනුමාන උත්තර තමයි දෙන්න වෙන්නේ. එහෙම කියලා නිකන් අනුමානෙන් කියත හැකි. නමුත් ඉතින් ස්ථිර කරන්න කෙනෙක් නෑ ඒකයි. අනේ මෙතන මේ බුදුහාමුදුරුවෝ කල්පනා කරන විදියක් අපිට දෙනවා. ඔය විදිහට දෙපැත්තට කල්පනා කරලා බලන්න. එතකොට පෙනෙයි එකක් නැතුව අනිකට ඉන්න බෑ කියන එක. ඒ නිසා අන්‍යෝන්‍ය ප්‍රත්‍යය කියලා එතන අවසන් කරනවා. ආනන්ද එහෙමනම් නාම රූපය කියලා යමක් තියනවාද විඥාණයට ඒකමයි හේතුව ඒකමයි නිදානය ඒකමයි සමුදය ඒකමයි ප්‍රත්‍යය. ආනන්ද මේ යම් නාම රූපයක් විඥානය හා එකිනෙකට අන්‍යෝන්‍ය ප්‍රත්‍යභාවයෙන් පවතිනවා නම් ඒ කියන්නේ යම් කිසි තැනක නාම රූපේ විඥාණයට උදව් කරගෙන විඥානය නාම රූපයට උදව් කරගෙන පැවතෙනවා නම් හරියට කොයි වගේද? අර ආනාපාන සතියේදී ආස්වාසය වගේ. ආනාපාන සතිය ආස්වාසයක් සිද්ධ වෙනවා. නාම රූපේ විඥාණයට ප්‍රත්‍ය වෙනවා. ඒ වෙලාවේදී විඥානය නාම රූපයට ප්‍රත්‍ය වෙනවා. ඒ උදේ අපි හද්ද නාම රූප බෙදලානේ අපි උදේ කරේ. ඒ ඔන්න ඔය තේරුම් ගැනීම සඳහා තමයි මේ භාවනාව. එතනදී නාම රූප වෙන් කරලා කරේ. එතකොට එහෙම පවතින යම් වෙලාවක නාම රූපේ විඥානය එහෙම එකිනෙකට උදව් කරගනිමින් පවතිනවා නම් එපමණකින්ම තමයි උපදින්නේ. උපදින්නේ කියන්නේ එතන මම තමයි හුස්ම ගන්න කියන තමන් කෙනෙක් පහළ වෙනවා. ඒ ෂණ වශයෙන්, සම්තති වශයෙන්, භව වශයෙන් නම් ඒ සත්‍යයක් විදියට උපදිනවා. ඒතර ඔය සිද්ධිය තුලමයි උපදින්නේ, දිරන්නේ, මැරෙන්නේ, චුත වෙන්නේ, යලි උපදින්නේ ඔය තේරෙන්නේ. ඒ කියන්නේ සසර වටය කියලා අපි කියන්නේ ඔන්න ඔය සිද්ධියම තමයි කියන්නේ. ඒතර ඔය සිද්ධියම නොයෙකුත් ආකාරයෙන් තමයි අර භව වශයෙන්, ක්ෂණ වශයෙන්, සම්තති වශයෙන් පෙන්නලා අපි නොයෙකුත් නම් දාගෙන පෙන්වන්නේ. පරමාර්ථ මට්ටමින් සිද්ධ වෙන්නේ මෙන්න මේක. නාම රූපය විඥාණයට ප්‍රත්‍ය වෙමින් විඥානේ නාම රූපයට ප්‍රත්‍ය වෙමින් පැවැත්ම. ඒ පැවැත්ම සිද්ධ වෙනකොට කෙනෙක් උපදිනවා, කෙනෙක් ජීවත් වෙනවා, කෙනෙක් මිය යනවා කියලා අර්ථ දැක්වීමක් ව්‍යවහාරයක් සිද්ධ වෙනවා. එතනින් ඒ කොටස ඉවර වෙනවා. එතකොට මේ සූත්‍රයේ අනුපිළිවෙල බලන සූත්‍රයේ මුලින්ම කිසිම කෙනෙකුගේ නම් සඳහන් නොකර මේ ධර්ම විසින් මේ ධර්ම උපද්දනවා. මෙන්න මෙහෙම චක්‍රයක් වගේ මේ ධර්ම උපද්දමින් ක්‍රියාත්මක වීමක් තියෙනවා කියලා මුලින් පෙන්නනවා. ඒතර ඒක තමයි ලෝකේ තියෙන්නේ.
දෙවෙනි කොටසේදී පෙන්නනවා එහෙම සිද්ධ වෙන සිද්ධිය ඇතුළට තමන් කියන අදහසක් ඔබා ගන්නෙ කොහොමද කෙනෙක් කියලා. තමන් කියලා පණව ගන්නෙ කොහොමද කියලා තමයි ඊළඟට අපි ඊළඟ කොටසේදී ඒක සාකච්ඡා කරමු. හැබැයි ඇත්තටම සිද්ධ වෙන සිද්ධිය තමයි මේක. ඔය පෙන්වන්නේ. ඕක ඇතුළට තව අමතර සිතුවිලි අපිට දාගන්න පුළුවන්. ඉතින් අර තමන් කියන හිතවිල්ල තණ්හාව තියෙන කෙනාට ඒ හිතවිල්ල එනවනේ. ඒක එන්නේ කොහොමද? ඒක ඉවත් කරන්නේ කොහොමද කියලා තමයි සූත්‍රයේ ඊටු කොටස තියෙන්නේ. එන්න අපි විවාහය අරගන්න.